තමයි අපි එක සරල සිද්ධාන්තයක් වන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් ලබා දෙන්න මේ වීඩියෝ එක කරන්නේ 2022 උසස් පෙළ හදාරන දරුදරියන්ට මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. බලමු මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව නැත්නම් පරමාණුක ඉලෙක්ට්‍රෝන විවිධ තියෙන ආකාරය ඉගෙන ගන්න කලින් මේ පරමාණුක ඉලෙක්ට්‍රෝන නූතන පරමාණු ආකෘතිය අනුව ව්‍යාප්තලා තියෙන්නේ මොන සිද්ධාන්ත පදනම් කරගෙනද කිය. අපි දන්නවා මේ නූතන පරමාණු ආකෘතිය අනුව ඉලෙක්ට්‍රෝන නැස්ටේ වඩා වෘත්තාකාර මාර්ගවල ගමන් කරමින් පවතින්නේ නැහැ. එමේ ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැස්ටේ වඩා ඊටමත් යම්කිසි ශක්තියකින් දෙන ප්‍රදේශවල බහුල වශයෙන් සැරිසරන. ඒගොල්ලන්ගේ පිහිටීම් තියෙනවා නැස්ටේ වඩා යම් ශක්ති අගයන් වලට යටත්ව එම ශක්තිය අගයන් වලට යටත්ව පවතින පිහිටීම් වල තමයි මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තලා පවතින්නේ. එසේ මේ නැස්ටේ නැති කරගෙන ධනාරෝපිත නැස්ටේ නැති කරගෙන ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශ අපි හඳුන්වනවා පාර්ශ්විකයක් කියලා. ඉතින් පරමාණු පිළිබඳව කරන ලද විශ්ලේෂණාත්මක පරීක්ෂණාත්මක දත් අනුව පරමාණුක ඉලෙක්ට්‍රෝන වීඩියේ තියෙන තාක්ෂික ව්‍යාප්තන ආකාරය පිළිබඳව පොඩ්ඩක් සලකලා බලමු. මම ආයෙ කියන්නම් නූතන පරමාණු ආකෘතිය අනුව ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැස්ටේ වඩා බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශ ආකාරයෙන්. මේ ධනාරෝපිත නැස්ටේ වඩා විශ්ලේෂණය කරලා බැලුවොත් යම්කිසි ශක්තියයන් ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝන ගෝලාකාර පිහිටීම ත්‍රිමාණ රූපයක් අපි අඳුර මේ විදිහට ගෝලාකාර ප්‍රදේශ තුළ මේ ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් සැරිසරමින් පවතී. ඒ නිසා මේ පළමු ප්‍රධාන ශක්ති මට්ටම වශයෙන් හඳුන්වන මෙම ශක්ති ප්‍රදේශය තුළ ඉලෙක්ට්‍රෝන පවතින්නේ ගෝලාකාර ප්‍රදේශයක් තුළ. ඒක පරීක්ෂණාත්මකව ලැබිච්ච දත් අනුව ලබාගත් ගමනක්. මේ ඉලෙක්ට්‍රෝන පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නැමැති ඒ කලාපය තුළ පවතින ඉලෙක්ට්‍රෝන නිසා මේක n සමාන 1 පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුළ පවතින ඉලෙක්ට්‍රෝන වශයෙන් හඳුන්වනවා. පරීක්ෂණාත්මක තොරතුරු අනුව හොයාගෙන තියෙනවා මේ නැස්ටේ වඩා ගෝලාකාර ප්‍රදේශයක් තුළ පවතින ඉලෙක්ට්‍රෝන අයත් වන්නේ S නැමැති කාක්ෂික වලට කියලා. අපි ගණිත පැත්ත කතා කරමු. S නැමැති කාක්ෂික ප්‍රදේශයක් තුළ ඉලෙක්ට්‍රෝන පවතින්නේ ගෝලාකාර ප්‍රදේශයක් තුළ. අපි ඊට වඩා නැස්ටේ සිට ටිකක් දුරට ගියොත් මෙම ශක්ති කලාපයට වඩා ශක්ති කලාපයට ටිකක් වැඩි ප්‍රදේශයක් තුළ නැස්ටේ නැති කරගෙන ශක්ති ප්‍රදේශයට ටිකක් වැඩි ප්‍රදේශයක් තුළ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තලා තියෙන ආකාරය සලකලා බලුවොත් ඒකේ ඉලෙක්ට්‍රෝන ගෝලාකාර ප්‍රදේශයක් තුළ පවතී. ගෝලාකාර ප්‍රදේශයක් තුළ ව්‍යාප්තලා පවතී. මේ සමානයි 2 නැත්නම් දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නැමැති ප්‍රදේශය තුළ ඉලෙක්ට්‍රෝන ගෝලාකාර ප්‍රදේශයක් තුළ ව්‍යාප්තව පවතී. ඊට අමතරව මේ ගෝලාකාර ප්‍රදේශයට අමතරව තවත් ඉලෙක්ට්‍රෝන සැරිසරන ප්‍රදේශ කීපයක් අපිට හම්බෙනවා. මෙන්න මේ වගේ නැස්ටේට නැති කරගෙන මෙන්න මේ වගේ ප්‍රදේශයක් තුළ ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා. මේ ප්‍රදේශය අපි ජ්‍යාමිතික දුරු සලහනකින් යනකොට දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මෙන්න මේ වගේ හැඩයක් සහිත ප්‍රදේශයක් තුළ තමයි දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පවතින්නේ. ඊට අමතරව තවත් ප්‍රදේශ කීපයක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ වගේ ප්‍රදේශ තුළ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නැමැති ශක්ති කලාපය තුළ ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශ හම්බ වෙනවා. අපි එම ප්‍රදේශත් මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ ප්‍රදේශවල දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශ හම්බ වෙනවා. අපි එම ජ්‍යාමිතික හැඩයක් නිරූපණය කරලා බලන්න පුළුවන්. ඒකට ඔයගලන්ට පැහැදිලි පළමු ප්‍රධාන ශක්ති මට්ටම ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වුණේ ගෝලාකාර ප්‍රදේශයක් තුළ. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම හඳුන්වන ප්‍රදේශය තුළ ඉලෙක්ට්‍රෝන ගෝලාකාර ප්‍රදේශය තුලක් ව්‍යාප්ත වෙන අතරේ මෙන්න මේ වගේ හැඩයක් සහිත ප්‍රදේශ තුනක් හරහා ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතී. මේ සමාන වෙනවා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ සමාන 2 ලෙස හඳුන්වන දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන S කාක්ෂික වල නැත්නම් ගෝලාකාර S කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙනවා වගේම අපි දන්නවා P ශක්ති මට්ටමක හැඩය එහෙම දම්බෙල්ලාකාරයි P කාක්ෂිකයේ හැඩය E කාක්ෂිකයේ හැඩය දම්බෙල්ලාකාර නිසා දම්බෙල්ලාකාර ප්‍රදේශ තුනක් හරහා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනවා කියලා. අපි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගියොත් ඊට වඩා අපිට සංකීර්ණ මේ තත්ත්වය n සමාන 1 n සමාන 2 කියන ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක් තුළ ගෝලාකාර ප්‍රදේශයක් තුළ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනවායි
මෙව p කක්ෂික වලට වඩා ඩම්බෙල්ලාකාර p කක්ෂික වලට වඩා n සමාන දෙකේ තියෙන අපි ඒක හඳුන්වන්නේ දෙක p කක්ෂික කියන දෙක p මේක දෙක p අපේ xy z කක්ෂ තුන හරහා ව්‍යාප්ත වෙනවා කියලා අපි දන්නවා මේ කක්ෂ තුන ගෝලාකාර ප්‍රදේශයේ දෙක p මේක අපි හඳුන්වුවොත් දෙක px කියලා මේක අපි හඳුන්වුවොත් දෙක py කියලා මේක අපි හඳුන්වන්න පුළුවන් දෙක pz කියලා. එම ජ්‍යාමිතික හැඩයට වඩා විශාල ජ්‍යාමිතික හැඩ ප්‍රදේශයක් තුල තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනවා මෙන්න මේ ආකාරයට. අපි එම p කක්ෂික හඳුන්වන්නේ 3 p කක්ෂික කියලා. ඔය විදිහට අපිට පරමාණු ඉතා සංකීර්ණ තත්ත්වයක් දක්වා අරගෙන යන්න පුළුවන් n සමාන 1 සිට ප්‍රමාණිකුලව ඈතට යනකොට. මේ කක්ෂික අපි හඳුන්වන්නේ 3px 3py 3pz. p කක්ෂික ඩම්බෙල්ලාකාරයි. මේක අහවල අණු ප්‍රධාන ශක්ති මට්ටමේ පවතින්නේ ගෝලාකාර ප්‍රදේශයක් කරා පමණ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතී. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ගෝලාකාර ප්‍රදේශයකට අමතරව ඩම්බෙල් ආකාර ප්‍රදේශ තුනකටත් ව්‍යාප්තව පවතින ඉලෙක්ට්‍රෝන. ඒවා අපි හඳුන්වනවා දෙක x y z කියලා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට එනකොට ගෝලාකාර ප්‍රදේශයක අමතරව මෙවැනි 3px 3py 3pz නැමැති ඩම්බෙල් ආකාර ප්‍රදේශ වලට අමතරව d නැමැති කාක්ෂික වලත් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතී. ත්‍රිමාන තලය තුල මෙම d කාක්ෂික පහක් සාමාන්‍යයෙන් ව්‍යාප්තව පවතී. ඊට අමතරව හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට ආවම f නැමැති කාක්ෂික වලත් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතී. නමුත් විශේෂ නිර්දේශය තුල d කාක්ෂික වල හෝ p කාක්ෂික f කාක්ෂික වල හැඩය පිළිබඳව අධ්‍යයනය කරන්න අපේ සිලබස් එකේ අන්තර්ගත වෙන්නේ නැහැ. අපිට අයිති වෙන්නේ s කාක්ෂිකයේ හැඩය ගෝලාකාර සහ p කාක්ෂිකයේ හැඩය ඩම්බෙල් ආකාර කියන සිද්ධාන්ත ටික අධ්‍යයනය කරන්න පමණයි. ගෝලාකාර ත්‍රිමාන තලය තුල ව්‍යාප්තව පවතින ගෝලාකාර ප්‍රදේශයක් තුල s ඉලෙක්ට්‍රෝන පවතිනවා. ඩම්බෙල් ආකාර ප්‍රදේශ තුල p ඉලෙක්ට්‍රෝන පවතිනවා. මේ තමයි සාමාන්‍ය පරමාණුක සරල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තලා තියෙන ආකාරය. අපි දැන් බලමු මේ සිද්ධාන්ත පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට කොහොමද ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද පවතින්නේ කියලා. ළමයි අපි දැන් දන්නවා න්‍යෂ්ටිය වැඩිකර ධනාරෝපිත න්‍යෂ්ටිය වැඩිකර වල පවතින විවිධ ශක්තිය ගැන්වීම් ප්‍රදේශ නැත්නම් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින ආකාරය. මේකෙදි අපි පළමු ප්‍රධාන ශක්ති මට්ටම් හතරේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින ආකාරය පොඩ්ඩක් සලකලා බලුවොත් පළමු ප්‍රධාන ශක්ති මට්ටම තුළ ඉලෙක්ට්‍රෝන යම්කිසි ශක්තියක් ගන්නකින් ඉලෙක්ට්‍රෝන කීපයක් අපිට හම්බ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ වගේ ප්‍රදේශයක ව්‍යාප්තලා තිබ්බොත් මෙතන ඒ අදාළ ශක්ති අගයන්ගෙන් අපිට හම්බ වෙන්නේ ඉලෙක්ට්‍රෝන එක වර්ගයක් විතර. ඒ හැම ඉලෙක්ට්‍රෝනයකම ශක්තියයන් ආසන්න වශයෙන් සමානයි. අපි ඒක හඳුන්වනවා n සමාන 1 නැත්නම් පළමු ප්‍රධාන ශක්ති මට්ටම කියලා. ඒ වගේම මේ න්‍යෂ්ටියේ තරමක් ඈතින් කියන නැත්නම් න්‍යෂ්ටියට වඩා ශක්තිය න්‍යෂ්ටියේ ප්‍රමාණිකුල ශක්තිය වැඩි වෙන ප්‍රදේශයක. කියන්නේ අර ආරම්භයේ ඉලෙක්ට්‍රෝන හමුණු ශක්තිය යන වලට වඩා තරමක් ශක්තියෙන් වැඩි ප්‍රදේශයක් තුළ තවදුරටත් ඉලෙක්ට්‍රෝන කීපයක් හමු වෙනවා. එම ඉලෙක්ට්‍රෝන වල ආසන්න වශයෙන් සමාන ශක්තිය අගයන්ගෙන් ශක්තියයන් දෙකකින් යුක්ත ඉලෙක්ට්‍රෝන අපිට හමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ n සමාන දෙකකින් හමු වෙන ප්‍රදේශය තුළ ආසන්න වශයෙන් සමාන ඉලෙක්ට්‍රෝන ශක්තිය අගයන් දෙකකින් අපිට හමු වෙනවා. මේ නිසා මේ අපි හඳුන්වනවා n සමාන දෙක කියලා පොදුවේ සලකනවා. මේක n සමාන 1 තුල තියෙන ගෝලාකාර 1s නැමැති කාක්ෂිකය තුල පවතින ඉලෙක්ට්‍රෝන කියන්නේ. මේක n සමාන 2 දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ දෙක ප්‍රධාන ශක්ති මට්ටමේ ඒක ඇතුළේ තියෙන ගෝලාකාර s නැමැති කාක්ෂිකය තමයි මේ තරමක් ශක්තිය අගයන්ගෙන් යුක්ත ප්‍රදේශ. ඊට වඩා පොඩ්ඩක් ඉතා සුළු වශයෙන් වෙන ශක්තිය අගයන් සැරි ප්‍රදේශ තමයි දෙක p. මේ ඉලෙක්ට්‍රෝනත් අපිට හම්බ වෙනවා. මේකේ සාරාංශය තමයි පළමු ප්‍රධාන ශක්ති මට්ටමේ හමු වෙන සෑම ඉලෙක්ට්‍රෝනයක්ම ආසන්න වශයෙන් සමානයි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුළු වෙනස්කම් සහිත ඉලෙක්ට්‍රෝන වර්ග දෙකක් හමු වෙනවා. ඒ ආසන්න වශයෙන් සමාන යම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. ඒගොල්ලෝ පවතින 2s නැමැති ප්‍රදේශයක් තුල ගෝලාකාර ප්‍රදේශයක් තුල ඊට වඩා තරමක් ශක්තිය අගයන්ගෙන් වැඩි ඉලෙක්ට්‍රෝනයන් ප්‍රමාණයක් හමු වෙනවා. එම ඉලෙක්ට්‍රෝන අපි හඳුන්වනවා ඩම්බෙල් ආකාර 2p ප්‍රදේශයක් තුල ව්‍යාප්තලා දිනවා කියන්නේ. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට ගියොත් ඉලෙක්ට්‍රෝන වර්ග තුනක් අපිට පරීක්ෂණාත්මකව ලබා ගන්න පුළුවන්. එම ඉලෙක්ට්‍රෝන සුළු වශයෙන් ශක්තිය ගැන වෙනස් වෙන ප්‍රදේශ තුල තමයි ව්‍යාප්තලා තියෙන්නේ.
මෙයාගේ අපි වල උපශක්ති මට්ටම් කියලා කියනවා. පොදු වශයෙන් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම කියලා කිව්වට මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙලා තියෙන 3s නැවති ඉලෙක්ට්‍රෝන කක්ෂීය සහිත ප්‍රදේශ 3p සහ 3d වශයෙන්. මේ තමයි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගියොත් මේක ඇතුලේ කියන්නේ නැස්ටේසිට තවදුරටත් ඈතට යනකොට ඉලෙක්ට්‍රෝන වල ශක්තිය අගයන්ගේ හතරක්. ශක්තිය අගයන් හතරකින් යුක්ත ඉලෙක්ට්‍රෝන අගයන් හමු වෙනවා ආසන්න වශයෙන් සමාන. ඒ ඉලෙක්ට්‍රෝන ආසන්න වශයෙන් සමාන ශක්තිය අගයන්ගෙන් යුක්තයි වගේම ඉලෙක්ට්‍රෝන ඒ ශක්ති මට්ටමෙන් සමාන හතරකින් හමුවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සුළු වෙනස්කම් සහිතව තමයි පවතින්නේ. ඒ වගේම හඳුන්වනවා 4s, ඒ වගේම 4p, 4d සහ 4f කියන. මේ වගේ n සමාන 4 තුල නැත්නම් හතරවන ප්‍රධාන ශක්ති මට්ටම තුල සුළු වශයෙන් වෙනස්කම් සහිත ඉලෙක්ට්‍රෝන වර්ග 4ක් අපිට පරීක්ෂණාත්මකව සොයාගන්න පුළුවන්. මේ සිද්ධාන්තය වල පැහැදිලි වෙන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් එකයි ඉන්නේ. ඒක අපි හඳුන්වනවා එකස් කියලා. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒවා අපි හඳුන්වනවා දෙකස්. ඊට වඩා ශක්තියෙන් වැඩි දෙක p නැමැති උපශක්ති මට්ටම්. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ 3s 3b d නැමැති උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ 4s 4p 4d 4f නැමැති උපශක්ති මට්ටම් හතරක් තියෙනවා. අපිට විෂය නිර්දේශය තුල වලමු ප්‍රධාන ශක්ති මට්ටම් 4 තුල ඉලෙක්ට්‍රෝන විහිදී පවතින ආකාරය විතරයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. අපි බලමු එක් එක් ආශ්‍රික වල ව්‍යාප්ත කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් උපරිම වශයෙන් කොබමනද විදිහේ. තමයි අපි කාක්ෂික පිළිබඳව කතා කරන්නේ. ඒ එක් එක් කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රදේශ අන්තර්ගත වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන අන්තර්ගත වන ප්‍රදේශ කීයක් වෙනවද බලමු. මේ දෙන්නේ කාක්ෂික වර්ගය. අපි ඒක වගුවක් ආකාරයෙන් විශ්ලේෂණය කරන්න පුළුවන්. මේ දෙන්නේ කාක්ෂික වර්ගය. මම යාවැටෙන් කියන්නම් පවතින ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ. නැත්නම් මේකට අපිට තවමක් කියන්න පුළුවන් කාක්ෂික ප්‍රමාණය. කාක්ෂික වර්ගයේ නැස්ටේ වැඩි කරගෙන ගෝලාකාර ප්‍රදේශයක් තුල පවතින S නැමැති ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ නැත්නම් කාක්ෂික එකක් අපි පොදුව නිරූපණය කරමු. එම S නැමැති කාක්ෂික වර්ගය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ එකයි තියෙන්නේ. එක් ප්‍රදේශයක් පමණයි තියෙන්නේ. P නැමැති කාක්ෂික වර්ගය තුල අපි ගොඩක් අම්බෙල්ලාකාර ප්‍රදේශ තුනක් ව්‍යාප්ත වෙලා තියෙනවා කිය. අපි ඒක නිරූපණය කරන පොදු තුනකින් ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ තුනක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම D නැමැති කාක්ෂික වර්ගය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ 5ක් ව්‍යාප්ත වෙලා තියෙනවා. F නැමැති ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය තමයි 7යි. ඒ දෙකෙන් 4යි 5යි 6යි 7යි. ඉලෙක්ට්‍රෝන අන්තර්ගත වන ප්‍රදේශය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙන්න මේ ආකාරයට තමයි කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින්නේ. S නැමැති කාක්ෂිකයේ ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ එකකුත්, P නැමැති ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ තුනකුත්, D නැමැති ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ පහකුත්, F නැමැති ප්‍රදේශය තුල කාක්ෂික වර්ගය තුල ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ නැත්නම් කාක්ෂික 7කුත් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශ තුල පවත්වා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සැලකුවොත් පෞලි බහිෂ්කාර නියමය නැමැති නියමයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පෞලි බහිෂ්කාර නියමයට එන කලින් මම දෙයක් කියන්නම්. ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශයක් තුල උපරිම වශයෙන් තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙක. ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙක පවත්වා ගැනීමේ ක්‍රියාවලිය පවතින්නේ පෞලි බහිෂ්කාර නියමයෙන්. පෞලි බහිෂ්කාර නියමය කියන්නේ යම් ආශ්‍රයයක් තුල ඉලෙක්ට්‍රෝන දෙකක් අන්තර්ගත වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන දෙක අන්තර්ගත වෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් ඔස්සේ භ්‍රමණය වන ආකාරය. එක් ඉලෙක්ට්‍රෝනයක් ඉහළට භ්‍රමණය වන විට අනෙක් ඉලෙක්ට්‍රෝනයක් පහළට භ්‍රමණය වන ආකාරයට තමයි පෞලි බහිෂ්කාර නියමය අනුව කාක්ෂිකයක් තුළ ඉලෙක්ට්‍රෝන පවතින්නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක පවතින්නේ කාක්ෂිකයක් තුළ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකයි. මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් පවතින්නේ පෞලි බහිෂ්කාර නියමයට අනුව. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් ඔස්සේ භ්‍රමණය වන ආකාරයට. උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් පවත්වා ගැනීමට පුළුවන්. මෙම ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා කියනවා නම් අපි එම තත්ත්වයේ කියනවා එම කාක්ෂිකය තුළ ඉලෙක්ට්‍රෝන දෙකක්
පවතිනවා නම් එම තත්ත්වයට කියනවා අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් කියලා. යම් පරමාණුක එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා කියලා අපි කියන්නේ එක් කක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන දෙකක් ව්‍යාප්තව පවතින තත්ත්වය. යම් කක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන දෙකකට අමතරව එක ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්නත් පුළුවන්. එම අවස්ථාවේ අපි කියන තත්ත්වයට එම කක්ෂිකයට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත කක්ෂිකයක් කියනවා. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත කක්ෂිකයක් කියනවා. ඉලෙක්ට්‍රෝන සහිත ප්‍රදේශයක එක් ඉලෙක්ට්‍රෝනයක් පවතින්නත් පුළුවන්. මේ තේරුම තවත් ඉලෙක්ට්‍රෝනයකට මේ කක්ෂිකයක් ඉඳ තියෙනවා කියන අයිඩියා එක. ඒකට අපි කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත කක්ෂිකයක් කියලා. යම් කක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන නැතුව තියෙන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන තවමත් දෙන්නේ නැතුව කක්ෂික පවතින්නත් පුළුවන්. මේවට අපි කියනවා හිස් කක්ෂික කියලා. ඉලෙක්ට්‍රෝන තවමත් ඉන්න නැති කක්ෂික වලට අපි කියනවා හිස් කක්ෂික කියලා. එන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින කක්ෂික තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා තියෙන කක්ෂික තියෙනවා. උපරිම වශයෙන් පිරෙන්න පුළුවන් සංඛ්‍යාව දෙකයි. දෙකට වඩා පිරෙන්න බෑ. මේ ඉලෙක්ට්‍රෝන දෙක පවතින්නේ පෞලි වෛශ්කාර නියමයට අනුව එකිනෙකට ප්‍රතිවෘත්ත දිශාවන් ඔස්සේ ගමනය වෙමි. තනි ඉලෙක්ට්‍රෝනයක් කියලා දෙන්නත් පුළුවන්. ඒකට කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත කක්ෂිකයක් කියලා. ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා දෙනකොට අපි කියනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා. එක් ඉලෙක්ට්‍රෝනයක් විතරක් කියලා දෙනකොට කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත කක්ෂිකයක් කියලා. එක ඉලෙක්ට්‍රෝනයක් කියලා නැත්නම් අපි යන තත්ත්වයට කියනවා හිස් කක්ෂිකයක් කියලා. මේ තමයි කක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් ආකාරය. අපි බලමු ඊළඟට පරමාණුක ප්‍රධාන ශක්ති මට්ටම් වල පවතින උපශක්ති මට්ටම් සංඛ්‍යාව සහ එම උපශක්ති මට්ටම් වලට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ කියන්නේ එක් කක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන දෙකක් පුරවලා පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වල. අපි දැන් ළඟදී බලමු මේ අපි දැන් දන්නවා කක්ෂික කොපමණ සංඛ්‍යාවක් ප්‍රධාන ශක්ති මට්ටමක් තුල අන්තර්ගත වෙනවද කියන. ඒ වගේම ප්‍රධාන ශක්ති මට්ටමක් තුල අන්තර්ගත වන මේ උපශක්ති මට්ටම් වල අන්තර්ගත වන කාක්ෂික සංඛ්‍යාව කොපමණද කියන. ඒ වගේම කාක්ෂික ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙන්න පුළුවන් ආකාර තුනක් පිළිබඳව අපි කතා කරා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙන උපරිම අවස්ථාව තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් විතරක් පිරලා තියෙන අවස්ථාව තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්. අපි පළමු ප්‍රධාන ශක්ති මට්ටම් 4 ඉලෙක්ට්‍රෝන උපරිම ආකාරයෙන් ව්‍යාප්තලා තියෙන තත්ත්වය පොඩ්ඩක් සලකලා බලමු. ඒක මම මේ වගේ වගුවෙන් පැහැදිලි කරන්නම්. දෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම. දෙන්නේ උපශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, කක්ෂික ගණන. පවත්වා ගන්න හැකි උපරිම ඉලෙක්ට්‍රෝන යනවා. පවත්වා ගන්න හැකි උපරිම ඉලෙක්ට්‍රෝන යනවා. මම මුලින්ම සලකන්නම් n සමානයි 1. පළමු ප්‍රධාන ශක්ති මට්ටම. මේක උපශක්ති මට්ටම් කියන්නේ 1s පමණයි. මේකේ කාක්ෂික එකයි දෙන්නේ. යනවා ස්නෑවිලි උපශක්ති මට්ටමේ ස්නෑවිලි කාක්ෂික දෙන්නේ එකයි කියලා. පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන එක. එක් කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකයි පවත්වා ගන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිළිබඳ දිනකොට කාක්ෂික එකයි ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් පිළිබඳ දිනවා පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකයි. මේ සලාදෙන්නේ පළමු ප්‍රධාන ශක්ති මට්ටම තුල පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකයි කියලා. එන් සමානයි දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. මේකේ උපශක්ති මට්ටම් තියෙනවා දෙකක්. දෙකේ සහ දෙක B. දෙකේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S නැමැති කාක්ෂිකයයි දෙන්නේ. P කියන උපශක්ති මට්ටමේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් යම්පෝදී. පවත්වා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන්ස ලැබුවොත් S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. P උපශක්ති මට්ටමේ එක් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඉලෙක්ට්‍රෝන 6ක් යම්පෝදී. තොර මෙතන කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන කාක්ෂික 3යි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. තොර
පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි E උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි මේ දෙක එකතු වුණාම පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒකට දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පවත්වා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් කියලා අපිට. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් n සමානයි 3 තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම 3s 3p සහ 3d නැති ශක්ති මට්ටම් තුනක් පවතිනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ SC කාක්ෂික එකයි පවතින්නේ. එම p වල කාක්ෂික තුනක් පවතිනවා. d වල කාක්ෂික පහක් පවතිනවා. මෙන්න මේ ආකාරයට එක් කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙක වලින් එක් කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙක වලින් සෙවුවොත් ඉලෙක්ට්‍රෝන දෙකයි d නම් කාක්ෂික පහේ ඉලෙක්ට්‍රෝන දෙක වලින් සෙවුවොත් දෙකයි දැන් කාක්ෂික එකයි ඉලෙක්ට්‍රෝන දෙකයි කාක්ෂික තුනයි ඉලෙක්ට්‍රෝන දෙකයි එකකට කාක්ෂික පහයි ඉලෙක්ට්‍රෝන දෙකයි සමානයි ඉලෙක්ට්‍රෝන දෙකයි d නම් කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන 6යි d නම් කාක්ෂික ඉලෙක්ට්‍රෝන 10යි තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ තියාගන්න ඕන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10. ඒ වගේම අපි හතරවන ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් n සමානයි 4. හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 4ක් තියෙනවා. ඒ අපිට හඳුන්වන්න පුළුවන් 4s 4p 4d සහ 4f වශයෙන්. 4s වල තාක්ෂණය එකයි දෙන්නේ ඕනෑම ප්‍රධාන ශක්ති මට්ටම වල s නම් උපශක්ති මට්ටමේ දෙන්නේ කාක්ෂික එකයි. ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද? මෙන්න 4s නම් කාක්ෂිකය. ඒ වගේම 4p කාක්ෂිකයක් හඳුන්වන්න පුළුවන්. මේකේ කාක්ෂික තුනයි තියෙන්නේ. d නම් උපශක්ති මට්ටමේ කාක්ෂික පහක් තියෙනවා. F නම් උපශක්ති මට්ටමේ කාක්ෂික 7ක් තියෙනවා. හරි. මේ දෙන්නේ කාක්ෂික 7. S නම් උපශක්ති මට්ටමේ නැහැ. S නම් 4s නම් කාක්ෂිකේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ඊළඟ p කාක්ෂික 3ක් තියෙනවා කියලා ගන්නවා. එම කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක වගේ ඉලෙක්ට්‍රෝන 6ක් යාප වෙන්න පුළුවන්. d වල කාක්ෂික 7ක් තියෙනවා කියලා ගන්නවා. 5ක් තියෙනවා කියලා ගන්නවා. එම කාක්ෂික පහේ ඉලෙක්ට්‍රෝන දෙක වගේ ඉලෙක්ට්‍රෝන 10ක් යාප වෙනවා. d නම් කාක්ෂික 7ේ ඉලෙක්ට්‍රෝන දෙක වගේ ඉලෙක්ට්‍රෝන 14ක් යාප වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන දෙක වලින් සැලකුවොත් 1යි එතකොට එක් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන කාක්ෂික ගාන 3යි. ඉලෙක්ට්‍රෝන 2 වලින් ඉලෙක්ට්‍රෝන 6යි. කාක්ෂික ගාන 5යි. ඉලෙක්ට්‍රෝන 2 වලින් ඉලෙක්ට්‍රෝන 10යි. කාක්ෂික ගාන 7යි. ඉලෙක්ට්‍රෝන 2 වලින් ඉලෙක්ට්‍රෝන 14යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගාන 32යි. එතකොට හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ උපරිම වශයෙන් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 32ක් කියලා අපිට සනාථ කරගන්න පුළුවන්. ඒ තමයි පරමාණුක ප්‍රධාන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන විහිදී පවතින ආකාරය. මෙම තත්ත්වය රූප සටහන ආකාරයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි හෙලින් සඳහන් කරපු පරමාණුක ප්‍රධාන ශක්ති මට්ටම් හතරේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තවන ආකාරය රූප සටහන වල ගියොත් දෙකේ පළමු ප්‍රධාන ශක්ති මට්ටම n සමානයි 1. මෙතන දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. n සමානයි 2 අපිට ඒක හඳුන්වන්න පුළුවන් එක s කියලා. මෙයා හඳුන්වන්න පුළුවන් දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ s උපශක්ති මට්ටම දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති. එම ශක්ති මට්ටම් අතර පරතරයට වඩා අඩු පරතරයකින් යුක්තව තුන්වන ප්‍රධාන ශක්ති මට්ටම පිළිගන්නවා. එහි උපශක්ති මට්ටම් 3ක් තියෙනවා කියලා කියනවා. මේ උපශක්ති මට්ටම් 3. එතන n සමානයි 3 නම් මේ උපශක්ති මට්ටම් 3 අපිට හඳුන්වන්න පුළුවන් s p d. හතරවන ප්‍රධාන ශක්ති මට්ටම සැලකුවොත් එහි උපශක්ති මට්ටම් 4ක් යනවා. n සමානයි
4යි උපශක්ති මට්ටම් 4ක්. n සමානයි 4යි 4s 4b 4d 4f වශයෙන් උපශක්ති මට්ටම් 4ක් ක්‍රියාත්මක. අපි දන්නවා n සමානයි එකේ තාක්ෂික තියෙන එකයි. එම තාක්ෂික අපි මේ වගේ පොදුවේ නිරූපණය කරොත් එම තාක්ෂිකය තුළ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනවා. දෙකේස් වල තාක්ෂික එකයි දෙන්නේ. මේ තාක්ෂික අපි නිරූපණය කරොත් ඒ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින්නේ මෙහෙම. දෙක පිළිවෙල උපරිම වශයෙන් තාක්ෂික තුනක් ව්‍යාප්තව පවතිනවා. මේ ආකාරයට එහි එක් තාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක ලැබෙන තාක්ෂික තුනේම ඉලෙක්ට්‍රෝන 6ක් ව්‍යාප්තව පවතිනවා. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ ගොත් 3s වල ඒ එක තාක්ෂික 3s කියන්නේ තාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකයි. 3p තාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 6ක් ව්‍යාප්තව පවතිනවා. 3d වල අපි දන්නවා තාක්ෂික 5ක් තියෙනවා කියලා. ඒ තාක්ෂික 5 ඉලෙක්ට්‍රෝන දෙක වැඩි ඉලෙක්ට්‍රෝන 10ක් ව්‍යාප්තව පවතිනවා. 4s වල තාක්ෂිකයයි ඉලෙක්ට්‍රෝන දෙකයි. 4p වල තාක්ෂික 3යි ඉලෙක්ට්‍රෝන දෙක වැඩි ඉලෙක්ට්‍රෝන 6යි. d වල තාක්ෂික 5යි ඉලෙක්ට්‍රෝන දෙක වැඩි ඉලෙක්ට්‍රෝන 10ක් ව්‍යාප්තව පවතිනවා. 4f වල තාක්ෂික 7යි තාක්ෂික 7යි ඉලෙක්ට්‍රෝන දෙක වැඩි ඉලෙක්ට්‍රෝන 14ක් ව්‍යාප්තව පවතිනවා. මේ ආකාරයි 3යි 4යි 5යි 7යි. මේ ආකාරයට තමයි ප්‍රධාන ශක්ති මට්ටම් 4 ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනවා. පළමු ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි 6යි 8යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 2යි 6යි 10යි ඔක්කොම ගන්න 18යි, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 2යි 6යි 10යි 14යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගන්න 32ක් පවත්වා ගන්න පුළුවන් අදාළ ප්‍රධාන ශක්ති මට්ටම තුන. දැන් අපි දන්නවා පරමාණුක ප්‍රධාන ශක්ති මට්ටම් 4 ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් දෙන්න පුළුවන් ආකාරයයි. නමුත් අපි දන්න විදිහට තාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන දෙකක් පිළිලා තියෙන උපරිම අවස්ථාව වගේ ඉලෙක්ට්‍රෝනයක් පිළිලා තියෙන අවස්ථාවක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන පිළිෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් අර සම්පූර්ණයෙන්ම පිළිලා නැති අවස්ථාවේදී තාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිළිලා නැති අණුව ඒවා නිරූපණය කරන ආකාරයක් තියෙනවා. ඒ නිරූපණය කරන ආකාරය දැනගන්න කලින් අපිට මේ ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය ගැන උගන්වන නියමයක් තියෙනවා. අපි ඒවල කියනවා හුන්ස් නියමය කියලා. හුන්ස් නියමය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරලා ඉන්න ඕන. හුන්ස් නියමය කියන්නේ යම් තාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන පිරීමේ එක් දිශාවකට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන සෑම තාක්ෂිකයකටම පිරීමෙන් අනතුරුව අනෙක් දිශාවට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා කියන්නේ. උදාහරණයක් වශයෙන් p තාක්ෂිකම් p වල තියෙනවා තාක්ෂික තුනක් මේ ආකාරයට p නැමැති තාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රදේශ තුනක් තියෙනවා. p තාක්ෂික තුනක් තියෙනවා. මේදී කියන්නේ එක් දිශාවකට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන අපි දන්නවා පරමාණුක තාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන පවතින්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් ඔස්සේ භ්‍රමණය වන ආකාරයට. ඉහළ දිශාව සහ පහළ දිශාවට ආකාරයට. තාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන පිරීමේදී හුන්ස් නියමයට අනුව එක් දිශාවකට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනයක් පිරීමෙන් අනතුරුව සෑම තාක්ෂිකයකටම අනෙක් දිශාවට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනය ඉතිරි තාක්ෂික වලට පිරීම සිද්ධ වෙනවා. ඒක තමයි හුන්ස් නියමය කියන්නේ. මේක තවදුරටත් පැහැදිලි කරොත් එක් එක් තාක්ෂික අරගෙන මේ ආකාරය S නැමැති තාක්ෂිකය ගත්තොත් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙන්න පුළුවන් කියලා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක සාමාන්‍ය විදිහට පළමු ඉලෙක්ට්‍රෝනය මෙතන බින්නා දෙවෙනි ඉලෙක්ට්‍රෝනය මෙතන කියලා. අපේ නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ. p නැමැති තාක්ෂිකය සැලකුවොත් ඉලෙක්ට්‍රෝන 6ක් පිරෙන්න පුළුවන්. මේකේ තියෙනවා තාක්ෂික 3ක්. මේ තාක්ෂික තුනේ පොඩ විශාල වෙනවා දින්න. තාක්ෂික තුනේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය පිරුණා. ඊගාව තාක්ෂිකයට ඒ දිශාවට ගමනය වන දෙවෙනි ඉලෙක්ට්‍රෝනය පිරුණා. තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය පිරුණා. 4 5 6 මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. 1 2 3 නැවත මුලට 4 5 6 මෙන්න මේ ආකාරයටයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ඊගාව D උපශක්ති මට්ටමේ තාක්ෂික 5යි
ඉලෙක්ට්‍රෝන 10ක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒකාක්ෂික පහේ පවතින ඉලෙක්ට්‍රෝන 10 සැලකුවොත් මෙහෙමයි ඉලෙක්ට්‍රෝන 10 පවතින්නේ. ඒකාක්ෂික සංඛ්‍යාව 5යි. ඒකාක්ෂික සංඛ්‍යාව 5යි. පළවෙනි ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනය පිරෙන ආකාරය, තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය 4 5 ඔය ආකාරයට එක් දිශාවට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන සෑම කාක්ෂිකයකට කරන පිළිවෙල අනුදුව අනෙක් දිශාවට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන කාක්ෂික වලට පිළිවෙල සිද්ධ වෙනවා. F වල ඉලෙක්ට්‍රෝන 14ක් පිරෙන්න පුළුවන්. කාක්ෂික සංඛ්‍යාව 7යි. ඒ කාක්ෂික 7 ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය පැහැදිලි මෙහෙමයි. පැහැදිලි 3යි, 4යි, 5යි, 7යි. පළවෙනි ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනය, තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය 4 5 6 7 ඊගාට 8 9 10 11 12 13 14 මේ ආකාරයට පුන්ස් නේවයට අනුව කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිළිවෙල සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ නැවත අධ්‍යයනය කරන්න. එතකොට තාම පහසුවෙන් මේ ක්‍රමය ඔයගොල්ලන්ට තහවුරු කරගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. මෙන්න මේ කාක්ෂික වලට උපරිම තත්ත්වයේ දින නැති අවස්ථාවේදී අපි කොහොමද ඒක ප්‍රකාශ කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන තත්ත්ව ප්‍රකාශ කිරීමේදී ප්‍රධාන ශක්ති මට්ටම තමයි මුලින්ම ලියවෙන්න ඕනේ. වම් පැත්තේ මුලින්ම ප්‍රධාන ශක්ති මට්ටම ලියවෙන්නේ. ඊළඟට මේ ප්‍රධාන ශක්ති මට්ටමට පසුපසින් එම ඉලෙක්ට්‍රෝන අයත් වන උපශක්ති මට්ටම ලියවෙන්න ඕනේ. ඊපසු දකුණු පස ඉහළින් අදාළ තාක්ෂිකය තුල පිළිලා පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නිරූපණය වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් 2p3. මේ තේරුම තමයි දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ p නැමැති උපශක්ති මට්ටම තුල ඉලෙක්ට්‍රෝන 3ක් පිරී පවතිනවා කියන අදහස. ඒක අපි නිරූපණය කරොත් n සමාන 2 p උපශක්ති මට්ටමේ අපි දන්නවා කාක්ෂික 3ක් තියෙනවා කියන. මේ කාක්ෂික තුනේ උපරිම වශයෙන් පුරව ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න 6යි. නමුත් මේ වෙලාවේ පිළිවෙලින් ඉලෙක්ට්‍රෝන ගන්න 3යි. ඒක අපි නිරූපණය කරන්නේ පුන්ස් නේවය කරනවා. පළවෙනි ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනය, තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය අවශ්‍යයි. මේ ආකාරයෙන් තමයි ඉලෙක්ට්‍රෝන තුල පිරෙන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් 4 D 6. මේ තේරුම 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D නැමැති උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අපි දන්නවා D වල උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 10ක් පුරව ගන්න පුළුවන්. D ඉලෙක්ට්‍රෝන 6ක් පුරලා තියෙනවා. මේක අපි නිරූපණය කරනවා n සමාන 4. අපි දන්නවා D වල කාක්ෂික 5ක් තියෙනවා. එක් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක වලින් ඉලෙක්ට්‍රෝන 10ක් පුරව ගන්න පුළුවන්. නමුත් පිළිලා තියෙන මේ වෙලාවේ 6යි උපරිම වශයෙන් පිළිලා නැති අවස්ථාවක්. ඉලෙක්ට්‍රෝන 6 පිළිෙන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි ඉලෙක්ට්‍රෝනය, තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය, හතරවෙනි ඉලෙක්ට්‍රෝනය, පස්වෙනි ඉලෙක්ට්‍රෝනය, මෙන්න හයවෙනි ඉලෙක්ට්‍රෝනය. ඉතින් කලින් සඳහන් කරපු පිළිවෙලටයි ඉලෙක්ට්‍රෝන පිළිවෙල සිද්ධ වෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් 5 F 8 මේකේ තේරුම පස්වන ප්‍රධාන ශක්ති මට්ටමේ n සමානයි 5 පස්වන ප්‍රධාන ශක්ති මට්ටමේ F නැමැති උපශක්ති මට්ටමේ F වල තියෙනවා කාක්ෂික 7ක්. F නැමැති උපශක්ති මට්ටම වල කාක්ෂික 7ක් නිරූපණය වෙලා තියෙනවා. මේ කාක්ෂික 7 ඉලෙක්ට්‍රෝන 8. එතකොට සෑම දිශාවකටම සෑම කාක්ෂිකයකම එක් දිශාවකට ගමන යන ඉලෙක්ට්‍රෝන දෙක වෙන්න ඕන. 4යි 5යි 6යි 7යි 8. මේ තමයි ඉලෙක්ට්‍රෝන 8 පිළිලා තියෙන අවස්ථාව. ඔයගොල්ලන්ට පුළුවන් කැමති තරම් උදාහරණ දීලා බලන්න. මම තව උදාහරණයක් කරලා ගන්නම්. මම ගන්නම් ගාතුනේස් 1. තුනේස් 1 කෙනෙක්ගේ තේරුම n සමානයි 3. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S නම් උපශක්ති මට්ටම. S වල තියෙන කාක්ෂික එකයි එමෙ ඉලෙක්ට්‍රෝන පිළිලා තියෙනවා. ඊළඟට පස්සේ මම තව උදාහරණයක් ගන්නම්. 2p4. දැන් 2p5. මේ තේරුම n සමාන 2. දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ p නැමැති උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික මාන 3යි. පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 6යි. මේ ඉලෙක්ට්‍රෝන 6 පිළිවෙල සිද්ධ 6යි. නමුත් මෙතන පිළිලා තියෙන්නේ 5යි. පැහැදිලියි 3යි 4යි 5යි. මේ ආකාරයට වෙන්නේ. ඔයගොල්ලන්ට මේ උදාහරණ දෙන ආකාරය සහ පුන්ස් නේවෙන් අපි කතා කරපු ආකාරය අධ්‍යයනය කරලා තවත් උදාහරණ කීපයක් ඔයගොල්ලන්ට තනියම තහවුරු කරගන්න පුළුවන්. ඒවර මේ સિદ્ધාන්තය කොහොමද පිළිගන්නවද? ඊළඟට අපි දැන් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය ගන්නවා. මේ સિદ્ધාන්ත පදනම් කරගෙන අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන අධ්‍යයනය කරමු.
මෙන්න ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පරමාණුක භූමි අවස්ථාවේ. ඒ කියන්නේ කිසිම ශක්තියක් බාහිරින් අවශෝෂණය කර නොගෙන තියෙන අවස්ථාවේදී ප්‍රධාන ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන විහිදී පවතින ආකාරය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පරමාණුක න්‍යෂ්ටිය ධනාරෝපිතයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ ධනාරෝපිත න්‍යෂ්ටියට ආසන්න ශක්ති මට්ටම් වල සිට ක්‍රමානුකූලව ඈතට යන ශක්ති මට්ටම් වල දක්වා. එතකොට මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ 1s නැවත නැත්නම් පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ s නැවත උපශක්ති මට්ටමට, ඉන්පසුව දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ s නැවත උපශක්ති මට්ටමට, 2p දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමට, ඊගාවට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ s උපශක්ති මට්ටමට, ඊගාවට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමට, ඊගාවට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උපශක්ති මට්ටමට, ඊගාවට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ s, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ f නැමැති උපශක්ති මට්ටම් වලට තමයි ඉලෙක්ට්‍රෝන ක්‍රමයෙන් පිරීම සිද්ධ වෙන්නේ. ක්‍රමානුකූලව ශක්තිය වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන මුලින්ම පිරීම සිද්ධ වෙන්නේ පළමු ප්‍රධාන ශක්ති මට්ටම දක්වා. දැන් මෙහෙම කිව්වහම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍ය අපි මේ තීරණය ගන්නවා 1s වඩා ශක්තියෙන් වැඩි 2s, ඊට වඩා ශක්තියෙන් වැඩි 2p, ඊට වඩා ශක්තියෙන් වැඩි 3s, ඊට වඩා ශක්තියෙන් වැඩි 3p, ඊගාවට 3d, ඊගාවට 4s, 4s ශක්ති මට්ටමට වඩා 4p වැඩි, 4d සහ 4f ආකාරයට තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ කියලා අපි හිතන්නේ. නමුත් යම් සිද්ධි නිසා නැත්නම් සැලකිය යුතු කාරණු දෙකක් නිසා ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වුණත් කරුණු දෙකක් නිසා. ඒ කියන්නේ පරමාණුක න්‍යෂ්ටිය සිට ඈතට යන විට ප්‍රධාන ශක්ති මට්ටම් අතර තියෙන පරතරය. මෙන්න මේ පරතරය ක්‍රමයෙන් අඩු වීගෙන යන නිසා ප්‍රධාන ශක්ති මට්ටමක් සතුව පවතින උපශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙන නිසා අපි බලාපොරොත්තු වෙන ඉලෙක්ට්‍රෝන පිරෙයි කියන බලාපොරොත්තු වෙන මේ පිළිවෙල වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි බලමු මේ පිරෙන පිළිවෙල කොහොමද වෙනස් වෙන්නේ කියලා. මෙන්න මෙයා මේ ඉස්සරහ කිව්වා වගේ මේ දේ අපේ ශක්තිය කියන රාශි ක්‍රමාංකණය කරොත් y අක්ෂයෙන් මේ ශක්තිය මේ දෙන්නේ පළමු ප්‍රධාන ශක්ති මට්ටම n සමාන 1, මේකේ 1s නැමැති උපශක්ති මට්ටම තමයි මේ තියෙන්නේ. මේ තියෙන දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම n සමාන 1, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එකක් ශක්තිය අඩු 1s වඩා ශක්තියෙන් වැඩි 2s, ඊගාවට ශක්තිය වැඩි 2p. දැන් මෙතන තියෙන පරතරයට වඩා ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන පරතරය ක්‍රමයෙන් අඩු වෙනවනේ. ඒකට n සමාන 1යි n සමාන 2යි අතර තියෙන පරතරයට වඩා පොඩ්ඩක් පරතරය අඩු වෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම අතරදී. එන්න තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම මේ පරතරයට අඩුයි මේ පරතරයට වඩා. ඒ n සමාන 3. n සමාන 1 සහ n සමාන 2 අතර තියෙන ශක්ති පරතරයට වඩා n සමාන 2 සහ n සමාන 3 අතර තියෙන ශක්ති පරතරය අඩු වෙනවා. ඒකේ උපශක්ති මට්ටම් තුනයි. එකක් 3s, 3p සහ 3d. දැන් හතරවන ප්‍රධාන ශක්ති මට්ටම 2 සහ 3 අතර තියෙන පරතරයට වඩා හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ පරතරය අඩුයි. මේ තියෙන n සමාන 4. එහි උපශක්ති මට්ටම් හතරක් තියෙනවා. මේ ශක්ති මට්ටම් හතර තමයි 4s, 4p, 4d, 4f. දැන් මේ ශක්ති සටහන අනුව ඔයගලන්ට පැහැදිලි 1s වඩා ශක්තියෙන් වැඩි 2s, ඊට වඩා 2p, ඊගාවට 3s, ඊගාවට 3p. ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති පරතරය ක්‍රමයෙන් අඩුවීමක්, ප්‍රධාන ශක්ති මට්ටමක් සතුව පවතින උපශක්ති මට්ටම් ප්‍රමාණය වැඩි වීමක් නිසා පරමාණුක න්‍යෂ්ටිය සිට ක්‍රමයෙන් ඈතට යන විටදී උපශක්ති මට්ටම් වල ශක්තිය අතිච්ඡාදනය වීමක් සිද්ධ වෙනවා. මේ හේතුව නිසා තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ d උපශක්ති මට්ටමට වඩා හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ s උපශක්ති මට්ටමේ ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන පිළිවෙල වෙනසක් සිද්ධ වෙනවා. 1s වඩා ශක්තිය වැඩි 2s ඊගාට පිරෙනවා, ඊගාට 2p පිරෙනවා, ඊගාට 3s පිරෙනවා,
ඊගාට 3B ට පිරෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 3D ට ඉලෙක්ට්‍රෝන පිරෙයි කියලා. නමුත් ඊට කලින් ඉලෙක්ට්‍රෝන 40 ට පිරලා ඊට පස්සේ තමයි 3D ට පිරෙන්නේ. ඔය විදිහට ක්‍රමානුකූලව ඊගාට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. මෙන්න පිළිවෙල සොයා ගැනීම සඳහා අපි මූල ධර්මයක් පාවිච්චි කරනවා. ඒ මූල ධර්මයට අපි කියනවා ගොඩනැගීමේ මූල ධර්මය කියලා. නැත්නම් අවුස්භාව මූල ධර්මය කියලා කියනවා. ගොඩනැගීමේ මූල ධර්මය අනුව ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල පවතින ආකාරය අපි සලකලා බලමු. මේකට කියන්නේ ගොඩනැගීමේ මූල ධර්මය නැත්නම් අවුස්භාව මූල ධර්මය කියලා. ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල සොයා ගැනීම සඳහා ගොඩනැගීමේ මූල ධර්මය නැත්නම් අවුස්භාව මූල ධර්මය අනුව ඒ පිරෙන පිළිවෙල සොයා ගන්න ආකාරය මෙහෙමයි. අපි ප්‍රධාන ශක්ති මට්ටම් වල තියෙන උපශක්ති මට්ටම් ටික විවිධ පිළිවෙලට ලියා ගමු. ඒකේස් 2P 3S 3P 3D 4S 4D 4D 4F 5S 5P 5D 5F ඔය විදිහට ප්‍රධාන ශක්ති මට්ටම් වල තියෙන උපශක්ති මට්ටම් සංඛ්‍යාව වෙනස් වෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ යම් තියෙන්නේ D වෙන නම් විතරයි. තුන්වෙනි උපශක්ති මට්ටම් තුනේදී හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් හතරයි. තවදුරටත් නැහැ. නමුත් පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සිට F ශක්ති මට්ටමට වඩා උපශක්ති මට්ටමට වඩා තවත් උපශක්ති මට්ටම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ එක S උපශක්ති මට්ටමට. අර මේ විදිහ කඩේවි නිරූපණය කරනවා. නැවත ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ දෙකේස්ට දුන්නා පස්සේ ආයෙ නැවත ආපසු හැරී ගමන් කරලා නැවත ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 2P ට ඊපස්සේ 3S ට නැවත ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 3P ට දැන් ඕගලන්ට පැහැදිලි මේ රටාවම 3P ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 4S ට කියන. 4S ට පිරුණාට පස්සේ ක්‍රමානුකූලව උඩට යනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන 3D ට පිරෙනවා. ඊගාට 4B ට පිරෙනවා. ඊගාට 4D ට කලින් අනිවාර්යයෙන්ම 5S ට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. අපි පල්ලහැට පිරෙන ඊතල වලින් තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන තාක්ෂිකය නිරූපණය කරන්නේ. කඩිරි වලින් නැවත හැලීම නිරූපණය කරලා තියෙනවා. මේ හැමතිස්සෙම මේ ඉහළ සිට පහළට භාවිතා වෙන ඊතල වලින් තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔය ආකාරයට අපිට ගත්තොත් මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ එකේස්ට ඊගාට දෙකේස් ඊගාට 2P ඊගාට 3S ඊගාට 3P ඊගාට 3D වලට කලින් ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා 4S නැමැති උපශක්ති මට්ටම. 3D වලට පස්සේ පිරෙන්නේ 4S ට 3D ට කලින්. මෙන්න මේ පිළිවෙල තමයි ගොඩනැගීමේ මූල ධර්මයට අනුව තමයි නැත්නම් අවුස්භාව මූල ධර්මයට අනුව තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු මූල ද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය අනුව ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. පරමාණුවක් නම් නැස්ටිය තුල ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව සැලකුවොත් ප්‍රෝටෝන සංඛ්‍යාව සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි පරමාණුවක් නම්. ඒ විදිහට නැස්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන නිසා පරමාණු ක්‍රමාංකය අනුව තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන නිසා අපි මේ විදිහට ලියන්නේ මෙන්න පරමාණු ක්‍රමාංකය පසුව මූල ද්‍රව්‍ය පසුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පරමාණු ක්‍රමාංකයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පවතිනවා කියලා අපි දන්නවා. ප්‍රෝටෝන සංඛ්‍යාව සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණුක සමාන නිසා පරමාණු ක්‍රමාංකයක අපි යනවා මේ මූල ද්‍රව්‍ය හයිඩ්‍රජන් කියලා. ඒකේ තේරුම ඉලෙක්ට්‍රෝන එකයි. මේ ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ නැස්ටේට ආසන්නතම 1S නැමැති උපශක්ති මට්ටම. එහි ඉලෙක්ට්‍රෝන එකයි මෙලට බිඳලා ඉන්නේ. ඒ නිසා ඒක නිරූපණය කරන්න පුළුවන් එකස් එක කියලා. එතකොට ඒකේ තේරුම පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනයක් ඉදි ඇත. H පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ භූමි අවස්ථාවේදී ශක්තිය බාහිරින් ලබා නොගෙන පවතින අවස්ථාවේදී S නැමැති උපශක්ති මට්ටම තුල පරමාණු ක්‍රමාංකය 2 හීලියම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි S නැමැති උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් පුරවා ගැනීමේ හැකියාව තියෙනවා. නිසා ඒගොල්ලන් වින්‍යාසය එකස් දෙක. පරමාණු ක්‍රමාංකය 3 ලිතියම්
ඉලෙක්ට්‍රෝන 3ක් වෙනවා. ඉලෙක්ට්‍රෝන 3 පිරෙන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පුරව ගන්න පුළුවන්. තව එකක් පිරෙන්න ඕන. ඒක පිරෙන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S නෙමෙයි උප ශක්ති මට්ටම. ඒක S2 දෙක S1. ඔයගලන්ට පුළුවන් දැන් මේ පිළිවෙලට කැල්සියම් දක්වා පොටෑසියම් කැල්සියම් දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලන්න. ඔයගොල්ලෝ මේ ලිතියම් වලට දක්වා ලියා ගැනීමෙන් පසුව මේකම කැල්සියම් දක්වා වෙනම කොලයක් කරන් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න නම් මේ මූල ද්‍රව්‍ය වලට අදාළ ලියලා බලන්න ඔයගොල්ලන්ගේ පිළිතුර හරියනවද කියලා. පරමාණු ක්‍රමාංක 4යි බෙරළිය. බෙරළියෙන්දී ඉලෙක්ට්‍රෝන 4 වෙන්නේ එකේ S2 තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් පුරව ගන්න පුළුවන් එකේ S2. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S ට උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පුරව ගත්තා හැකි. ඒක දැන් තිබුණා තියෙන්නේ. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S ට ඉලෙක්ට්‍රෝන දෙකක් පුරව ගත්තා හැකි. ඒකට 4යි. බෝරෝ ඉලෙක්ට්‍රෝන 5යි. එකේ S2 2යි. දෙකේ S2 2යි. දෙක පිට ඉතුරු ඉලෙක්ට්‍රෝන වෙන්නවා. කාබන් එකේ S2යි ඉලෙක්ට්‍රෝන 6යි. එකේ S2යි ඉතුරු ඉලෙක්ට්‍රෝන 2 පිට. 2 පිට ඉලෙක්ට්‍රෝන 6ක් පුරව ගන්න පුළුවන් නිසා 2 පිට 3 2 පිට 4 දක්වා වෙන්න පුළුවන්. 7 වෙනි මූල ද්‍රව්‍ය නයිට්‍රජන් එකේ S2 දෙකේ S2 දෙක පිට 3. 8 වෙනි මූල ද්‍රව්‍ය ඔක්සිජන් එකේ S2 දෙකේ S2 දෙක පිට 4. පරමාණු ක්‍රමාංකය 9 ෆ්ලුෝරින් වින්‍යාසය එකේ S2 දෙකේ S2 තවත් ඉලෙක්ට්‍රෝන 5ක් පුරව ගන්න පුළුවන්. ඒ 5 දශම මූල ද්‍රව්‍ය නියෝන් එකේ S2 දෙකේ S2 දෙක පිටයි. එතකොට පේනවා ඔයගලන්ට දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පුරව ගන්න පුළුවන් උපරිම අවස්ථාවල් බෙදලා දෙන්නේ කියලා. 11 වෙනි ද්‍රව්‍ය සෝඩියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 ඊගා ඉලෙක්ට්‍රෝන දෙන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ. 12 වෙනි මූල ද්‍රව්‍ය මැග්නීසියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 S ට පුරව ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් පිළිලා තියෙන්නේ 13 වෙනි මූල ද්‍රව්‍ය ඇලුමිනියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 ඊගා ඉලෙක්ට්‍රෝන 3 පිට දෙන්නේ 3 පිට 14 වෙනි මූල ද්‍රව්‍ය සිලිකන් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 15 වෙනි මූල ද්‍රව්‍ය ફોස්ෆරස් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 3. 10 වෙනි මූල ද්‍රව්‍ය සල්ෆර් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 4. හරි. පරමාණු ක්‍රමාංක 17 ක්ලෝරින් එකේ S2යි දෙකේ S2යි දෙක පිට 6යි තුනේ S2යි 3 පිට 5යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. ඊට තව ඉලෙක්ට්‍රෝනක් පුරව ගන්න පුළුවන්. ඊළඟට පරමාණු ක්‍රමාංක 18 ආර්ගන් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 6. ඒකේ ඊවල ඉලෙක්ට්‍රෝන 6ක් පිටලා තියෙන මේ වෙලාවේ පරමාණු ක්‍රමාංක 19 පොටෑසියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 6. අපි බලාපොරොත්තු වෙන්නේ 3 ඩීට ඉලෙක්ට්‍රෝන පිටයි කියලා. නමුත් අපි ගොඩනැංවීමේ මූල ධර්මයම පැහැදිලි වුණා. 3 ඩී උප ශක්ති මට්ටමේ කලින් 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S ට ඉලෙක්ට්‍රෝන දිනනවා කියන්නේ. පරමාණු ක්‍රමාංක 20 කැල්සියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 6 4 S2 හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S ට පුරව ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිලා දෙන්නේ. මම එක වෙනනම් පරමාණු ක්‍රමාංක 21ක් ගන්නම්. කැල්සියම් වල පස්සේ තියෙන ස්කැන්ඩියම් එකේ S2 දෙකේ S2 දෙක පිට 6 තුනේ S2 3 පිට 6 ඊගාට 4 S2ට පස්සේ
ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ 3D. නිසා 3D එක කියන වින්‍යාසය ලැබෙන්න ඕන. මේ බලාපොරොත්තු වෙන 42 3D එක වශයෙන් හරි. නමුත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙීමේදී නීතියක් තියෙනවා. ප්‍රධාන ශක්ති මට්ටම් ටික පිළිවෙලට ලියන්න ඕන. ඒ කියන්නේ 3s දෙක 3 පිළිවෙලට පස්සේ 4s කියලා 3 ලියන්න බෑ. 3D 3 වෙනකන් කියන්නේ බලයේ 1 දෙකේ සෙට් එකකට ප්‍රධාන ශක්ති මට්ටම 3 සෙට් එක එකට ලියන්න. ඒ නිසා අපි 4s දෙක ලියන්නේ පස්සේ 3D එක මුලින් ලියලා 4s දෙක පස්සේ ලියනවා. මේ තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට. පරමාණු ක්‍රමාංක 22. කැල්සියම් ස්කැන්ඩියම් වලට පස්සේ ටයිටේනියම්. ටයිටේනියම් වල වින්‍යාස 1s දෙක 2s දෙක 2p6 3s දෙක 3p6 4s දෙක 3d දෙක කියලා එන්න ඕන. අපි ඒ නිසා 3d දෙක 4s දෙකට කලින් දෙන්න ඕන. මේ තමයි ටයිටේනියම් වල වින්‍යාසය. දිවවල උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 10ක් පුරව ගන්න පුළුවන්. තවදුරටත් පුරව ගන්න පුළුවන්. පරමාණු ක්‍රමාංක 23 ස්කැන්ඩියම් ටයිටේනියම් vanadium 1s දෙක 2s දෙක 2p6 3s දෙක 3p6 4s දෙක 3d 3 එනවා. නිසා 3d 3 4s දෙක වශයෙන් තමයි පවතින්නේ. මේ තමයි vanadium දක්වා වූ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි මේ වෙනකොට පරමාණු ක්‍රමාංක 23 vanadium දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා අපිට දැනුම තහවුරු කරගෙන තියෙනවා. දැන් අපි බලන්න ඕන මේ පරමාණු ක්‍රමාංක 24 ඉඳන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. ඊට ප්‍රථමයෙන් පැහැදිලි කරලා දෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මේ නැස්ටේ සිට ඈතට යන්න ඉලෙක්ට්‍රෝන වල හැසිරීම නැස්ටේට පාලනය කරන්න බැරුව යනවා. يعني පාලනය කිරීමෙන් තොර වීමට ලක් වෙනවා. මේ නිසා මේ D නැමැති උපශක්ති මට්ටම. D නැමැති උපශක්ති මට්ටම තුල ස්ථායී අවස්ථාවන් සහ අස්ථායී අවස්ථාවන් කියලා ආකාර දෙකක් හටගන්නවා. ඒ කියන්නේ ස්ථායී තත්ත්වයක් කියලා කියන්නේ දැන් අස්ථායී පිහිටුමක අස්ථායී අපි සාමාන්‍යයෙන් ශක්තියෙන් වැඩි පිහිටුමක ඉන්නවා කියන්නේ අස්ථායී පිහිටුම. ශක්තිය වැඩි කියන්නේ අස්ථායීතාවය වැඩි. ශක්තිය අඩු කියන්නේ ඕනම පදාර්ථයක එයාගේ ස්ථායීතාවය වැඩි වෙනවා. අපි නිකන් පුටුවක ඉඳන් ඉන්නවා කියන්නේ ඒක ස්ථායී පිහිටුමක්. නමුත් ඒ සඳහා වැය කරන ශක්තිය බොහෝ විට අඩුයි. අපි ඉඳගෙන සිටීමට සාපේක්ෂව නිදාගෙන සිටීම ස්ථායීතාවය වැඩි. ස්ථායීතාවය වැඩි කියන්නේ ශක්තිය අඩුයි. අපි හැමතිස්සම පහසුවෙන් සිටිනවා කියන කාරණාවේදී ශක්තිය අඩු කරමින් තමයි පහසුවෙන් සිටින්න උත්සාහ කරන්නේ. ඒ වෙලාවේදී ස්ථායීතාවය වැඩි කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. අස්ථායී වෙනවා කියන්නේ දැන් විශේෂයෙන් ව්‍යායාම කරනකොට අපි අස්ථායී පිහිටුම වලට තනි කකුලේ සිටගෙන සිටීම නැත්නම් අත් දෙල්ලලා සිටීම ඒ වගේ ව්‍යායාම කරනකොට අපි අස්ථායී පිහිටුම වලට එළවෙන්න පටන් ගන්නවා. මොකද අස්ථායී පිහිටුම වලට යනකොට තමයි ශක්තිය වැඩි වෙන සිද්ධ වෙන්නේ. තමන්ගේ පවතින ශක්තිය වැඩි කර ගැනීම සඳහා තමයි ව්‍යායාම කිරීම නැත්නම් අස්ථායී පිහිටුම වලට පදාර්ථ එළවෙන්නේ. අස්ථායී පිහිටුම වල වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒ අස්ථායී පිහිටුම වල පවතින පදාර්ථයක් ඉතා කෙටි කාලයකදී ස්ථායී පිහිටුමක් දක්වා එළවෙනවා. ඒ නිසා තමයි අපිට ගසක අත්තක වැඩි වෙලාවක් එළලා ඉන්න බැරි. අස්ථායී පිහිටුම වල පවතින ඕනෑම පදාර්ථයක් අනිවාර්යයෙන් පල්ලෙහා මට්ටම් වල දෙනවා. අපි උදාහරණයක් වශයෙන් සැලකුවොත් මේ වගේ කන්දක් මුදුනේ අපි හිතමු බෝලයක් තියෙනවා වගේ අපි මේ බෝලේ අල්ලන් ඉන්නවා නේද? පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නැතුව. මේ බෝලේ මෙතන භූමි මට්ටමේදී එයාගේ විභව ශක්තිය බිඳුවයි. මොකද h උස ගණනලා තියෙන මේ බිමට සාපේක්ෂව නිසා h බිඳුව නිසා මෙන්න මේ මට්ටමේදී විභව ශක්තිය ශූන්‍ය මට්ටම. නමුත් මෙතන h උසකින් පවතිනකොට මෙයාගේ යම්කිසි ශක්තියක් ගැඹුරලා තියෙනවා. ඒ කියන්නේ මේ බිඳුව අස්ථායී. ඒ අස්ථායී භාවය අපිට බලා ගන්න පුළුවන්. මේ බෝලේට අපි බෝලේ අල්ලන් ඉන්න එක අපිට නැති කරොත් බෝලේට ලබා දීලා තියෙන බලය නැති කරොත් බෝල අනිවාර්යයෙන්ම පල්ලෙහාට ගලවලා යනවා. හේතුව එයාගාව දැන් ශක්තියක් තියෙන නිසා. ශක්තියක් පවතින මොනවාම පදාර්ථයක් අස්ථායී පිහිටුමකයි පවතින. එයා මේ බෝලේ පල්ලෙහාට ගලාගෙන ඇවිල්ලා මෙතනින් නතර වෙන්නේ නැහැ. මොකද හේතුව පල්ලෙහාට වෙන්නේ මෙයාට ප්‍රයෝගයක් පවතිනවා V' කියලා. ප්‍රයෝගයක් පවතිනවා කියලා කියන්නේ මෙයාට භාගයක් වෙන V' වර්ගයෙන් නැති චාලක ශක්තියක් තියෙනවා. චාලක ශක්තියක් තියෙන නිසා මෙතනදී බෝලේ මේ පල්ලෙහාට නතර වෙන්නේ නැතුව මෙයාගේ ප්‍රවේගය ශූන්‍ය වෙනවා. V සමානයි බිඳුව වෙනවා. ඒ තිරස් පෘෂ්ඨයේදී ගමන් කරවයි නතර වීම සිද්ධ වෙන්නේ. මේ මොහොතේදී චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය බිඳුවයි. ඒකෝට ශක්තිය ශූන්‍ය කිරීම දක්වා තමන්ගේ පිළිතුම වෙනස් කරගනිමින් ස්ථායී පිළිතුම වල ළඟා වෙනවා අස්ථායී පිළිතුම වල සිට. අස්ථායී පිළිතුම වල සිට ස්ථායී පිළිතුමක් දක්වා ඒගොල්ලෝ හැමතිස්සම පදාර්ථ ළඟින්න පටන් ගන්නවා. ඉලෙක්ට්‍රෝනත් එහෙම.
අස්ථායි පිහිටුමක සිටිනවා නම් ස්ථායි පිහිටුම වලට ආසන්න මොහොතක සිටිනවා නම් ඉලෙක්ට්‍රෝන ස්ථායි පිහිටුමකට ඉතාමත් ආසන්න නම් එම ඉලෙක්ට්‍රෝන පවතින පිහිටුම නැති වෙලා ස්ථායි පිහිටුමක් දක්වා යනවා. අපි බලමු මොකක්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුළ තියෙන ස්ථායි පිහිටුම නැත්නම් පරමාණු වල ඉලෙක්ට්‍රෝන පිරීමේදී පවතින ස්ථායි පිහිටුම මොනවාද කියලා බලමු. පරමාණුක පවතින පළවෙනි ස්ථායි පිහිටුම තමයි උච්ච වායු වින්‍යාසය. උච්ච වායු වින්‍යාසය තමයි වඩා ප්‍රබලතම ස්ථායි වින්‍යාසය කියලා අපි සලකනවා. උච්ච වායු වින්‍යාසය නැත්නම් විරල වායු වින්‍යාසය කියලා කියනවා. විරල වායු වින්‍යාසය කියලා කියනවා. මෙන්න මේ වින්‍යාසය ඉතාමත් ස්ථායි මට්ටමේ පවතින. ඒක තමයි NS2 ND6 කියන වින්‍යාසය සහිත අවස්ථාව. ඒ කියන්නේ S කියන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්, P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් පිළිපදින අවස්ථාව තමයි උච්ච වායු වින්‍යාසය නැත්නම් විරල වායු වින්‍යාසය කියලා කියන්නේ. වඩාත්ම ස්ථායීතාවය වැඩිම වින්‍යාසයක් තමයි මේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් හීලියම්ගේ වින්‍යාසය S2. දැන් P ඉලෙක්ට්‍රෝන නැති නිසා ඉලෙක්ට්‍රෝන බිඳ නැහැ. S2. ඒ කියන්නේ S2 පුරව ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දුර්ලභ තියෙනවා. හීලියම් කියන්නේ උච්ච වායු. එයාට පිරෙන ඉලෙක්ට්‍රෝන උපරිම දුර්ලභ වෙන නිසා කිසිම කෙනෙක් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරන්න පෙළවෙන්නේ නැහැ. ඉතාමත් ස්ථායි. තව කෙනෙක් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරන්න පෙළවෙන්නේ නැහැ කියන්නේ එයාට ඉන්න විදිය හොඳයි. ඒ කියන්නේ වෙනත් කෙනෙක් සමග ප්‍රතික්‍රියාවක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයාගේ ස්ථායතාව වැඩි නිසා. නැවත වෙනස් වීමකට වාදින වීමේ අවශ්‍යතාවයක් නැති නිසා. අපි තව උදාහරණයක් ගත්තොත් නියොන්. එයාගේ වින්‍යාසය 1s2 2s2 2p6. 2s2 2p6 කියන NS2 ND6 කණ්ඩුවක වින්‍යාසය ගන්න තියෙනවා. ඉතින් මෙයාට ඉතාමත් ස්ථායි වින්‍යාසයක් තියෙනවා. මෙයාට ඉලෙක්ට්‍රෝන පිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා උච්ච වායු වින්‍යාසයක් පවතින නිසා මෙයා කිසිම ආකාරයක රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒක කියනවා මේක උච්ච වායුවක් කියලා. ආගන් වින්‍යාසයක් බලමු. 1s2 2s2 2p6 3s2 3p6 මෙන්න 3s2 3p6 තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ Sd ඉලෙක්ට්‍රෝන දෙක සහ P ඉලෙක්ට්‍රෝන 6 දෙල්ල තියෙන අවස්ථාව. මේක උච්ච වායු වින්‍යාසයක්. ඒ නිසා ආගන් සැලකෙන්නේ උච්ච වායුවක් කියලා. එයා ප්‍රමාණ ගුණක ක්‍රිප්ටන් එවැනි මූල ද්‍රව්‍ය වල වින්‍යාස අපි ඉස්සරහට සලකලා බලමු. ඒගොල්ලන්ගේ මෙන්න මේ වින්‍යාසය තමයි එළවෙන්නේ. ඒවට අපි කියනවා උච්ච වායු වින්‍යාසයක් කියලා. මේ ඉලෙක්ට්‍රෝන ඉතාමත් ස්ථායි රසායනික ප්‍රතික්‍රියාවන් වලට බාධා වීමක් සිදුවන්නේම නැහැ. ක්‍රිප්ටන් සහ ෂෙනෝන් කියන උච්ච වායු රසායනික ප්‍රතික්‍රියාවල නඟුරු වෙනවා. ඒකට අපි සිතාන වෙනම කතාවකමු. දැනගන්න ඕන NS2 NT6 කියන වින්‍යාසය තියෙනවා නම් රසායනික ප්‍රතික්‍රියාවන් වලට එළවීමක් සිද්ධ වෙන්නේම නැහැ. මේක වින්‍යාසය උච්ච වායු වින්‍යාසය. තවත් උච්ච වායු වින්‍යාසයේ තරම් ශක්තියක් නැති වුණා. ඒ තමයි ශක්තියෙන් වැඩි තවත් වින්‍යාසයක් තියෙනවා. ඒ තමයි පූර්ණ වින්‍යාසය. නැත්නම් අපි කියමු පූර්ණ ස්ථායි වින්‍යාසය. පූර්ණ වින්‍යාසය කියලා කියන්නේ පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා කියන්නේ යම් උපශක්ති මට්ටමක කාක්ෂික වලට පුරව ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙන්න තියෙන අවස්ථාව තමයි පූර්ණ ස්ථායි අවස්ථාව නැත්නම් පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට S නැමැති උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න තියෙන අවස්ථාව. මේකට කියනවා අපි S ගේ පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා. P උපශක්ති මට්ටමේ කියන්නේ S ගේ දෙකක් වින්‍යාසය. කාක්ෂික වලට පුරව ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යි. ඒ 6ම පිළිබඳ දින අවස්ථාව තමයි P6 වින්‍යාසය තමයි P වල පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා කියන්නේ. D වල කාක්ෂික පහක් තියෙනවා. ඒ කාක්ෂික පහට ඉලෙක්ට්‍රෝන 10ක් පුරව ගන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රෝන 10ක් පිළියෙල අවස්ථාව තමයි D වල බාහ්‍ය වින්‍යාසය අපි කියනවා පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා. F වල කාක්ෂික 7ක් තියෙනවා. ඒ කාක්ෂික 7ට ඉලෙක්ට්‍රෝන 14ක් පුරව ගන්න පුළුවන්. එනි කියන්නේ 4යි 5යි 7යි ඉලෙක්ට්‍රෝන 14ක් පිළිපැති F14 අවස්ථාවට අපි කියනවා FD පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා. හරි. එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වල S ගේ පූර්ණ වින්‍යාසය සහ P ගේ පූර්ණ වින්‍යාසය ගැන සැලකීමක් කරන්නේ නැහැ. D වල පූර්ණ වින්‍යාසයට ඉතාමත් ආසන්න වින්‍යාසයක් තියෙනවා නම් ඊට කලින් අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනයක් ඉතා ඉක්මනින් ප්‍රදානය කරලා D10 වින්‍යාසය හෝ F14 වින්‍යාසය ලබා ගැනීමට ඉතාමත්
යොහුසුලුව එම මූල ද්‍රව්‍ය කටයුතු කරනවා. අපි ඒක බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ තමයි එක් ශක්ති මට්ටමවල තියෙන තාක්ෂික වල පූර්ණ ස්ථායි වින්‍යාස. මේ ඊටම ස්ථායි වින්‍යාස කීපයක් මේ ස්ථායි වින්‍යාසයට ඊටමත් ආසන්න අවස්ථාවේදී ඒ කියන්නේ D9 වගේ වින්‍යාසයක් තිබ්බොත් ඊටම ඉක්මනින් D10 බවට පත් වෙනවා. F13 වගේ වින්‍යාසයක් තිබ්බොත් F14 බවට ඊටම ශනිකව ඊටම ඉක්මනින් පත් වෙනවා. මේ තමයි පූර්ණ ස්ථායි වින්‍යාසය. මේ පූර්ව ස්ථායි වින්‍යාසය තරම් නොමැදුවත් තවත් ස්ථායි වින්‍යාසයක් තියෙනවා. අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසය. අපි ඒකට කියන්නේ අර්ධ පූර්ණ ස්ථායි අවස්ථාව කියලා. නැත්නම් අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා. අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසය. ඒ කියන්නේ එක් ප්‍රධාන ශක්ති මට්ටමවල තියෙන කාක්ෂික වලට පුරවගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අර්ධ වශයෙන් පිළියෙත අවස්ථාව තමයි අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා කියන්නේ. විශේෂයෙන් S වල එක් ඉලෙක්ට්‍රෝනයක් විලා තියෙන අවස්ථාව, P වල ඉලෙක්ට්‍රෝන 6යි පුරවගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 3ක් පිළියෙත අවස්ථාව, එකම දිශාවට භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන. මේක S1, P වල 3, ඊළඟ D වල නම් ඒ ඉලෙක්ට්‍රෝන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන 5ක් පිළියෙත අවස්ථාව, 3යි 4යි 5යි, D වල 5, F වල කාක්ෂික 7යි ඉලෙක්ට්‍රෝන 7ක් පිළි ඇති අවස්ථාව. අපි ඒකට කියනවා අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසය කියලා. මේ අවස්ථාවේදී S හා P වල අර්ධ පූර්ණ වින්‍යාසය තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් D සහ F අර්ධ පූර්ණ ස්ථායි අවස්ථාවේදී තම ආසන්න අවස්ථාවවලදී විශේෂයෙන්ම D4, DF වල 6 වගේ අවස්ථාවලදී ඉලෙක්ට්‍රෝන බාහිරින් ලබාගෙන බාහිරින් පරමාණු අභ්‍යන්තරයේ දින ශක්ති මට්ටමෙන් ලබාගෙන D5 හෝ F7 කියන වින්‍යාස වලට එනවා. මේ තමයි අර්ධ පූර්ව ස්ථායි වින්‍යාසය. ඒ පිළිබඳව අවබෝධයක් ලබාගෙන අපි ඉතුරු මූල ද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකලා බලමු. පරමාණු ද්‍රව්‍ය 24ක් වන ක්‍රෝමියම්. ක්‍රෝමියම් වින්‍යාසය විදිහට බලුවොත් 1s2, 2s2, 2p6, 3s2, 3p6 අපි බලාපොරොත්තු වෙනවා 4s2 දැන් 4යි 10යි 12යි 20යි 3d4 මේ තමයි අපි බලාපොරොත්තු වෙන වින්‍යාසය. නමුත් අපි දන්නවා මේ 3d4 කියලා කියන්නේ ඒකයි මම මේ ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උගන්වන්න කලින් අර ස්ථායි අවස්ථාවන් ගැන කියලා දුන්නේ. 3d4 කියලා කියන්නේ D 3d කියන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පිරී ඇති අවස්ථාව. ඉලෙක්ට්‍රෝන 4ක් පිරී ඇති අවස්ථාව. මේ තමයි 3d4. 4s2 ඊට කලින් අපි දැන් බලමු පරමාණු ක්‍රමාංක 24ක් වන ක්‍රෝමියම්ගේ වින්‍යාසය. මේ බලාපොරොත්තු වෙන වින්‍යාසය මුලින්ම ලියමු. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4යි 10යි 12යි 18යි 4s2, 3d4. ඕනයි ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රෝන 24 වෙන්නේ. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා මේ 3d4. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D නැමැති උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පිළියෙත අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊළඟ මෙතන 42. පැහැදිලිව කියනවා මේ D5 නැමැති D වල අර්ධ පූර්ණ ස්ථායි අවස්ථාවට වඩා එක් ඉලෙක්ට්‍රෝනයක් අඩු අවස්ථාවක්. ඒ නිසා අර්ධ පූර්ණ ස්ථායි අවස්ථාවේ ඉතාමත් ඉක්මනින් එළවෙනවා මේ ඉලෙක්ට්‍රෝන 4 තවත් ඉලෙක්ට්‍රෝනයක් බාහිර අරගෙන ඉලෙක්ට්‍රෝන 5ක් බවට පත් වෙනවා. එක් ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා 4 සිට 3d දක්වා. එවිට වින්‍යාසයේ දැන් මේ කාක්ෂිකයේ එක් ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණ වුණාට පස්සේ D වල 5 සහ 4s1 බවට පත් වෙනවා. එතකොට 4s1යි 3d5යි. ක්‍රෝමියම්ගේ වින්‍යාසය එහෙම බලාපොරොත්තුවක් ක්‍රෝමියම්ගේ ඇත්ත වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 3d5 4s1 මේ තමයි ක්‍රෝමියම්ගේ ඇත්ත වින්‍යාසය. ගොඩක් තමයි හිතන්නේ මේ භූමි අවස්ථාවේ වින්‍යාසය තමයි මේ තියෙන්නේ මේක උත්තේජිත අවස්ථාවේ වින්‍යාසය නෑ භූමි අවස්ථාවේ වින්‍යාසය තමයි මේ තියෙන්නේ උත්තේජිත අවස්ථාවේ වින්‍යාසය කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහට සලකලා බලමු. මේ තමයි බලාපොරොත්තු වන ආකාරයෙන් නමුත් ඒ ආකාරයෙන් වින්‍යාසය පවතින්නේ මේ තමයි සත්‍ය වශයෙන්ම ක්‍රෝමියම්ගේ තියෙන ආකාරය. මේ තමයි ක්‍රෝමියම්ගේ වින්‍යාසය. අපි එතන ඉහාට බලන්න යනවා. ක්‍රෝමියම් 3d5 4s1යි ඊගාට මැංගනස් පරමාණු ක්‍රමාංක 25 වන මැංගනස් වින්‍යාසය බලමු. 1s2 2p6
3s2 3p6 3d 5 4s1 මේ තමයි ක්‍රෝමියම් වින්‍යාස. ඉලෙක්ට්‍රෝන 2යි 4යි දිනේ 4යි 10යි 12යි 18යි 19යි 24ක් වන අවස්ථාවේ 25ක් වෙනකොට තවත් ඉලෙක්ට්‍රෝනයක් මේකට එකතු වෙන්න ඕන. ඒ ඉලෙක්ට්‍රෝන කියන්නේ 3d4s කියන දෙන්නකින් කාර්යය කරනවා. ගොඩනැංවීමේ මූලධර්මයේ අනුව ඉලෙක්ට්‍රෝන පිරීම 3d ට කලින් 4s යි සිද්ධ වෙනවා. මොකද මේ වෙලාවේ 3d ට ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් 4s ට පිරෙන්න පුළුවන්. ඒකට මෙතන පිරෙන්නේ 4s 3d ට කලින් 4s ට පිරීම සිදු වෙන නිසා. ඒක 3d 4s 2 වශයෙන් තමයි වින්‍යාසයෙන්. පරමාණු ක්‍රමාංක 26ක් වන යකට සයිකෝස් s2 2s2 2p6 3s2 3p6 අනතර 4s ට ඉලෙක්ට්‍රෝන පිරෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය පිළින අවසන්. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 3d ට පිරෙන්නේ 3d6 4s 2 වශයෙන් පිරෙනවා. පරමාණු ක්‍රමාංක 26ක් වන කොබෝ s2 2s2 2p6 3s2 3p6 අනතර 4s ට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉවරයි. 3d ට තව පුරවන්න පුළුවන්. 3d 7යි 4s 2. පරමාණු ක්‍රමාංක 28ක් වන නිකල් 1s2 2s2 2p6 3s2 3p6 3d 8 4s 2. පරමාණු ක්‍රමාංක 29ක් වන කොපර් වල 1s2 2s2 2p6 3s2 3p6 අපිට බලාපොරොත්තු වෙන්නේ 3d 9 4s 2 කියලා. එතනක් ප්‍රශ්නයක් එනවා 3d 9 කියන්නේ මොකක්ද? 3d 9 කියලා කියන්නේ 3d 10 නැමැති දීවල පූර්ව ස්ථායි වින්‍යාසයට එක් ඉලෙක්ට්‍රෝනයක් අඩු අවස්ථාව. මේ තමයි d 9 වින්‍යාසයේ තියෙන්නේ 4s 2. ඒ නිසා d වල 10 නැමැති පූර්ණ ස්ථායි අවස්ථාවට එළඹීම සඳහා 4s 2 ඉලෙක්ට්‍රෝනයක් d වෙතට ගමන් කරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වින්‍යාසය නැවත සකස් කර ගැනීම සිද්ධ වෙනවා. මේ කාක්ෂික පහට ඉලෙක්ට්‍රෝන දෙක වැලින් ඉලෙක්ට්‍රෝන 10ක් දෙනවා. 3d 10ක් 4s ට එක ඉලෙක්ට්‍රෝනයක් පැමිණීම නිසා 4s 1 බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කොපවල බලාපොරොත්තු වෙන්නේ මේ වින්‍යාසය උනත් d 9 කියන්නේ පූර්ණ ස්ථායි අවස්ථාවට ඉතා ආසන්න අවස්ථාවක් නිසා 4s ට ඉලෙක්ට්‍රෝනයක් අරගෙන d 10 වින්‍යාසය සම්පූර්ණ කරගන්න. කොපවල අප බලාපොරොත්තු වෙන වින්‍යාසය නෙමුණත් ඇත්තටම කියන වින්‍යාසය 2s2 2p6 3s2 3p6 3d 10 4s 1 අනුව තමයි කොපවල වින්‍යාසය. පරමාණු ක්‍රමාංකයේ 30ක් වන සිංක් වල වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි කොපවල වින්‍යාසය ආවි 3d 10 4s 1 වශයෙන්. එතකොට සිංක් වල වෙනකොට තවත් ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්න ඕන. මේ පිරෙන ඉලෙක්ට්‍රෝනය 4s ට පිරෙන්නේ. ඒ නිසා සිංක් වින්‍යාසය 3d 10 4s 2 වශයෙන් යනවා. ඒ වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d 10යි 4s 2යි ඊගාවට 4p1යි. ඊගාවට පිරෙන 4 ප්‍රධාන ශක්තිය මට්ටමේ p වෙන නිසා පරමාණු ක්‍රමාංක 32 ජර්මනි. යා වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d 10යි 4s 2යි 4p2යි. පරමාණු ක්‍රමාංක 33 ගැලියම් ජර්මනියම් ආසික් 1s2 2s2 2p6 3s2 3p6 3d 10 4s 2 4p3. පරමාණු ක්‍රමාංක 34ක් වන සෙලීනියම් අසනික් සෙලීනියම් වල 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d 10යි 4s 2යි 4p4යි. සෙලීනියම් පරමාණු ක්‍රමාංක 35ක් වන බ්‍රෝමින් වින්‍යාසය වෙනවා 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d 10යි 4s 2යි 4p5. මේ තමයි පරමාණු ක්‍රමාංක 35ක් වන බ්‍රෝමින් වින්‍යාසය. 36 ක්‍රිප්ටන්
පිටතම වල වින්‍යාසය ඉන්නේ කේස් 2 දෙකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 ඉලෙක්ට්‍රෝන 6 තුන D10 හතරේස් 2 හතර P5 හතර වල පිටතන් කියන උච්ච වායු වින්‍යාස එතන හතරේස් 2 හතර P6 නැත්නම් අර NS 2 NP6 කියන වින්‍යාසය ලැබිලා තියෙන්නේ. පිටතන් කියන උච්ච වායුවනේ මේක ඊටම ස්ථායි වින්‍යාසයක්. මේ නිසා රසායනික ප්‍රතික්‍රියා වලට සාමාන්‍යයෙන් මේගොල්ලෝ නම්බු වෙන්නේ නැහැ. පරමාණු ක්‍රම 37 රුබීඩියම්. එකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 දැන් ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ පිළිවෙලයි. ඊගාට හතර P6ට පස්සේ සාමාන්‍ය පිරෙන්න ඕන හතර D. නමුත් අර ගොඩනැගීමේ මූල ධර්ම අනුව ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 51. පරමාණු ප්‍රමාණය 38. පිටතම් රුබීඩියම් ස්ට්‍රොන්ටියම්. එකේස් 2 දෙකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 5 තමයි ස්ට්‍රොන්ටියම්. සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාලයේ ඇතුලේ මෙන්න මේ දක්වා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. පොඩ්ඩක් එතන එහාටත් ගන්න 38 පරමාණු ක්‍රමාංක 39 රුබීඩියම් ස්ට්‍රොන්ටියම් වලට පස්සේ ලිප්වේ කේස් 2 දෙකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 පහේස් 2කට පස්සේ ඉලෙක්ට්‍රෝන පිළිම සිද්ධ වෙනවා 4 D1 කියන. ලිත්‍රියම් වල පස්සේ පරමාණු ක්‍රමාංක 40ක් වන සර්ටෝනියම්. එකේස් 2 දෙකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 පහේස් 2 හතර D2 බවට පත් වෙනවා. සෝඩියම් වල පස්සේ පරමාණු ක්‍රමාංක 41 ලිත්‍රියම් සර්ටෝනියම් නයෝබියම් නැත්නම් නයිබෝනියම් කියන පුළුවන්. කේස් 2 නයෝබියම් වල වින්‍යාසය කේස් 2 දෙකේස් 2 දෙක P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 පහේස් 2 හතර D3 එලා මේකේ විශේෂ නිර්දේශක අදාළ නැති කාරණාවක් වුණත් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 48 වෙනි මූල ද්‍රව්‍ය දක්වාම ලියමු. ඒක ඔයගොල්ලන්ට ඉදිරි උසස් අධ්‍යාපනය සඳහා වැදගත් වෙයි. මේක උසස් පෙළ විභාගයට නම් අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි ඒක ඉගෙනගමු. සරල කාරණාවක් වෙන නිසා. මෙතනදී කියන්න වැදගත් කාරණාවක් තියෙනවා. මේ නයෝබියම්ගේ වින්‍යාසය පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා. මනස ඉතුරු වින්‍යාසෙ පොඩ්ඩක් මකලා දාන්න. මේ වින්‍යාසය වල උඩින් ලියන්න පරමාණු ක්‍රමාංකය 41ක් වන නයෝබියම් වල වින්‍යාස 1s2 2s2 2 P6 තුනේස් 2 තුන P6 තුන D10 හතරේස් 2 හතර P6 පහේස් 2 හතර D3 මේ වින්‍යාසය සලකා බැලීමේදී මේ වින්‍යාසය අනුව ඔයාලට තේරෙන්න ඕන 4D වල ඉලෙක්ට්‍රෝන 3ක් පිරලා තියෙන අවස්ථාවක් තියෙනවා. 4D වල පාක්ෂික පහේ ඉලෙක්ට්‍රෝන 3ක් පිරියට අවස්ථාව. පහේස් දෙක ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාගේ තත්ත්වයට වැඩ වෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ දී උප ශක්ති මට්ටමේ ඉඳන් අර්ධපූර්ණ ස්ථායි අවස්ථාවට එක ඉලෙක්ට්‍රෝනයක් අවිහිදෙද්දී තමයි ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම සිද්ධ වෙන්නේ. නමුත් නැස්ටේ සිට පවතින දුර වැඩි වීමක් සිදු වෙනවා 4D උප ශක්ති මට්ටමට එනකොට. 4D උප ශක්ති මට්ටමේදී අර්ධපූර්ණ ස්ථායි වින්‍යාසයට ඉලෙක්ට්‍රෝන දෙකක් අවිහිදෙද්දී ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම සිද්ධ වෙනවා. ඒ නිසා නයෝබියම් වින්‍යාසය සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම 4D 4 එකයි 3යි 4යි ඔන්න 5s අවසාන වින්‍යාසයේ 5s 1යි 4D 4යි. දැන් තවදුරටත් මේ අර්ධපූර්ණ ස්ථායි අවස්ථාවට ඉතාමත් ආසන්න වෙලා තියෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන 3ක් පිරලා තියෙන අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනයක් ගලාගෙන යනවා. ඉලෙක්ට්‍රෝන 4ක් පිරලා තියෙන අවස්ථාවේදී කොහොමද ඉලෙක්ට්‍රෝනයක් එන්න ඕන. නමුත් මේ ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට ආවොත් 5s කියන උප ශක්ති මට්ටම බිඳ වැටෙන නිසා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන නතර වෙනවා.
නිසා ඇත්තටම ණයවරුන්ගේ වින්‍යාසය තියෙන්නේ 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d10යි 4s2යි 4p6යි 5s2යි 4d 4d4යි 5s එක වශයෙන් 4d4යි 5s එක වශයෙන් තමයි අවසාන වින්‍යාසය පවතින්නේ. මේ ඉලෙක්ට්‍රෝනයක් ගලාගෙන යා යුතුයි. නමුත් එහෙම ගලාගෙන ගියා නම් 4d එක ප්‍රථමයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන 5s උප ශක්ති මට්ටම බිඳවැටෙන නිසා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්න බෑ. අර්ධපූර්ණ ස්ථායි අවස්ථාව ලබා ගැනීමට වඩා මේ වෙලාවේ ස්ථායි තත්ත්වයටපත් වෙලා තියෙන නැත්නම් ස්ථායිතාවයෙන් වැඩි වෙලා තියෙන්නේ S නැමැති උප ශක්ති මට්ටම පවත්වා ගැනීමේ ක්‍රියාව. S නැමැති උප ශක්ති මට්ටම පවත්වා ගැනීමේ ක්‍රියාව ප්‍රමුඛ වීම නිසා D අර්ධපූර්ණ ස්ථායි අවස්ථාව පවත්වා ගැනීමේ ක්‍රියාව මැඩ ප්‍රතිලා තියෙනවා. නමුත් ඒක උත්සාහ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 3ක් විලා තියෙන අවස්ථාවේදී මොකද ඉලෙක්ට්‍රෝන දෙකක් 5s කියනකොට එක ඉලෙක්ට්‍රෝනයක් ගියා කියලා 5s උප ශක්ති මට්ටම බිඳවැටෙන්නේ නැහැ. හැබැයි තුරු ඉලෙක්ට්‍රෝනයක් ගියොත් තමයි 5s කියන උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ බිඳවැටෙන්නේ. ඒ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙද්දි ඒ ඉලෙක්ට්‍රෝනේ කවදාවත් ගලාගෙන යන්නේ නැහැ. ඒ නිසා ණයවරුන්ගේ අවසන් වින්‍යාසය මෙන්න මෙච්චරයි. අපි පරමාණු ක්‍රමාංකයේ 42ක් වන මොලිබ්ඩනම්ගේ වින්‍යාසය සලකලා බලමු. මොලිබ්ඩනම් යාගේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා බලමු. කේස් දෙක 2p6 3s2 3p6 3d10 4s2 4p6 දැන් මෙතනදී මොලිබ්ඩනම්ගේ තව ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්න ඕන. ඒ පිළිවෙල සිද්ධ වෙන්නේ 5s 4d එක දෙන්න සැලකුවොත් සාමාන්‍ය B උප ශක්ති මට්ටමකට වඩා S උප ශක්ති මට්ටමකට තමයි ඉලෙක්ට්‍රෝන පිළිවෙල සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන වින්‍යාසය එන්නේ 4d 4 5s දෙවස්. නමුත් 4d 4 5s දෙවස්. නමුත් මෙතනදී ආයෙත් ප්‍රශ්නයක් කියනවා මෙතන D උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පිළිලා තියෙන අවස්ථාව කියන්නේ D අර්ධපූර්ණ ස්ථායි අවස්ථාවට වඩා එක් ඉලෙක්ට්‍රෝනයක් අඩු අවස්ථාවක්. මෙතන 5s ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා දැන් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනකොට ඒ ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඔන්න ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියා. දැන් මෙතන D වල ඉලෙක්ට්‍රෝන එක බැගින් අර්ධපූර්ණ ස්ථායි වින්‍යාසය සම්පූර්ණයි. මෙතනත් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. S උප ශක්ති මට්ටම බිඳවැටෙන අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා ඇත්තටම මොලිබ්ඩනම්ගේ අවසාන වින්‍යාසය එන්නේ 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d10යි 4s2යි 4p6යි 4d5යි 5s එක වශයෙන්. මේ තමයි මොලිබ්ඩනම්ගේ අවසාන වින්‍යාසය. සාමාන්‍ය වින්‍යාසය. අපි ඊගාට බලමු පරමාණු ක්‍රමාංක 43ක් වන ටෙක්නීසියම්ගේ වින්‍යාසය. ටෙක්නීසියම් වල යනකොට තවත් ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 ඊගාව ඉලෙක්ට්‍රෝනය මේ තියෙන මොලිබ්ඩනම් ටෙක්නීසියම් වල යනකොට තවත් ඉලෙක්ට්‍රෝනයක් පිරෙන්න ඕන. ඒ ඉලෙක්ට්‍රෝනය 4d 5s කියන දෙන්න සැලකුවොත් මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 5ට 4p6 4d5 5s2 ඔන්න ටෙක්නීසියම් වින්‍යාසය. මෙතන D වල මෙතන ඉලෙක්ට්‍රෝන විචලනයක් අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව D වල ඉලෙක්ට්‍රෝන පහම පිරලා තියෙන්නේ. කියන්නේ D වල අර්ධපූර්ණ ස්ථායි අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. මේ නිසා අමුතුවෙන් ආයේ ඉලෙක්ට්‍රෝන වල වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා D වල ඒ ටෙක්නීසියම් වල වින්‍යාසය ඒ ආකාරයෙන්ම දිගටම පවතිනවා භූමි අවස්ථාවේදී. අපි ඊගාට බලමු මේ ටෙක්නීසියම් පරමාණු ක්‍රමාංකයේ 44ක් වන රුපීනියම්ගේ වින්‍යාසය. මේ බලාපොරොත්තු වෙන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 ඊගාව ඉලෙක්ට්‍රෝන ශ්‍රේණිය කියන බලාපොරොත්තු වෙන 4d 4d10 5s2. මෙතන ප්‍රශ්නයක් එනවා D වල පූර්ණ ස්ථායි අවස්ථාව. දැන් අර්ධපූර්ණ ස්ථායි අවස්ථාවට ඉලෙක්ට්‍රෝන දෙකක් අඩියෙන් තියෙද්දී ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන සිද්ධ වුණා. නමුත් පූර්ණ ස්ථායි අවස්ථාව කියලා කියන්නේ D වල
අර්ධ පූර්ණ ස්ථාය අවස්ථාවට වඩා ටිකක් ශක්තියෙන් වැඩි එකක්. ඒ නිසා ඉලෙක්ට්‍රෝන හතරක් අඩුවෙන් තියෙද්දි පූර්ණ ස්ථාය අවස්ථාවට ඉලෙක්ට්‍රෝන ලැබීම සිද්ධ වෙනවා. මෙතන හතරදී 6 5 මෙතන හතරදී 6 කියන්නේ D වල පූර්ණ ස්ථාය අවස්ථාවට ඉලෙක්ට්‍රෝන හතරක් අඩු අවස්ථාවක්. ඒ වෙලාවෙදී ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන සිද්ධ වෙනවා. ඒ ගලාගෙන යන පස්සේ අවසන් වින්‍යාසයේ බවටපත් වෙන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දැන් දෙකක් ඇවිල්ලා තියෙනවා. අවසන් වින්‍යාසයේ බවටපත් වෙන්නේ මෙතන දැන් 5s එක. මෙතන 4d 7. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ 5s එකේ ඉලෙක්ට්‍රෝනයක් ගලාගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද d වල දැන් මේ වෙලාවේ ඉලෙක්ට්‍රෝන 10 සම්පූර්ණ වීම සඳහා ඉලෙක්ට්‍රෝන 3ක් අඩු අවස්ථාවක් නෙදී. මීටත් වඩා ගොඩක් අවශ්‍යතාවය වැඩි අවස්ථාවක්. නමුත් මේ ඉලෙක්ට්‍රෝනේ ගලා ගියොත් S5s නැමැති උපශක්ති මට්ටම මෙහෙට නිසා ඉලෙක්ට්‍රෝන ගලා යාම නතර වෙනවා. ඒ නිසා D පූර්ණ ස්ථාය අවස්ථාවට තවත් ඉලෙක්ට්‍රෝන 3ක් අඩු වීම නිසා එම අවස්ථාව සම්පූර්ණ කර ගැනීමට දරන වෑයමට වඩා 5s හි උපශක්ති මට්ටම පවත්වා ගැනීමේ ක්‍රියාව වඩා ස්ථායී වෙයි. එම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන නතර වෙනවා. ඒ නිසා රුටීනියම්ගේ අවසාන වින්‍යාසය වශයෙන් එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 4d7 සහ 5s1 මේ තමයි රුටීනියම්ගේ අවසාන වින්‍යාසය. 5s1 රුටීනියම් වින්‍යාසය. අපි ගානවරුන් පරමාණු ක්‍රමාංකය 45ක් වන රෝඩියම්ගේ වින්‍යාසය. රෝඩියම් වින්‍යාසය. right බලාපොරොත්තු වෙන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p5 3d6 3d10 4s2 4p6 බලාපොරොත්තු වෙන්නේ 4d ට කලින් 5s ඉලෙක්ට්‍රෝන දෙන්නේ කියලා 4d 7 5s2 දැන් මේ වෙලාවේදී ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන සිද්ධ වෙනවා. මොකද 4d 7 කියලා කියන්නේ d වල ඉලෙක්ට්‍රෝන 5ක් පිළලා තියෙන d වල ඉලෙක්ට්‍රෝන 10ක් පිළලා තියෙන මේ අර්ධ පූර්ණ ස්ථායි වින්‍යාසයට වඩා ඉතාමත් ආසන්න අවස්ථාවක්. පූර්ණ ස්ථායි අවස්ථාවට ඉතාම ඉක්මනින් ගැලවෙනවා. මෙතන 4d 7 මෙතන 5s2 මේ පූර්ණ ස්ථායි අවස්ථාව පවත්වා ගැනීමට ඉලෙක්ට්‍රෝන 3ක් අඩු අවස්ථාවක්. ඒ අවස්ථාවේදී 40 ඉලෙක්ට්‍රෝනයක් ප්‍රමාණිකූලව ගමන් කරලා 48 වින්‍යාසයට වඩාපත් වෙනවා. උඹල ඉලෙක්ට්‍රෝනයක් ගලා ගියා කියලා මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව 5s කියන උපශක්ති මට්ටම විද නොවැටි පැවතුණු නිසා 5s1යි 48යි. නමුත් මෙතනින් එහාට පූර්ණ ස්ථායි අවස්ථාව පවත්වා ගැනීමට ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුවෙන් පැවතියත් ඉතිරි ඉලෙක්ට්‍රෝනය ගලාගෙන යාම සිද්ධ වෙන්නේ නැහැ. හේතුව එහෙම වුණොත් 5s කියන උපශක්ති මට්ටම මොකද 4d කලින් ඉලෙක්ට්‍රෝන 5s බෙදෙන්නේ 5s ඉලෙක්ට්‍රෝන නැතුව 4d තික් පවතින විදිහක් නැහැ. ඒ නිසා 5s උපශක්ති මට්ටම බෙදෙන නිසා ඉලෙක්ට්‍රෝන ගලා යන විදිහ නතර වෙනවා. ඒ නිසා අවසන් වින්‍යාසයෙන් s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4d6 4d8 5s එක මේ තමයි රෝඩියම්ගේ අවසාන වින්‍යාසය. මේ තමයි රෝඩියම්ගේ අවසාන වින්‍යාසය. 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 4d8 5s1 46 වෙන මූල රාගය. එරෙඩි 46 වෙන එක. යාගේ බලාපොරොත්තු වෙන්නේ අපි 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 ඉදාව ඉලෙක්ට්‍රෝනය 5s ලැබෙන්නේ. එතකොට එනවා 4d8යි 5s දෙක. මෙන්න මේ ආකාරයෙන් තමයි ඉලෙක්ට්‍රෝන බෙදීම සිද්ධ වෙන්නේ. දැන් ආයෙ ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී. මෙතන 4d 8. එතකොට 4d 8ේදී ඉලෙක්ට්‍රෝන 8ක් පිළිලා තියෙන අවස්ථාව මේ තියෙන්නේ.
4D 8 5 එතනත් පැහැදිලිව පේනවා D වල පූර්ණ ස්ථායි අවස්ථාවට ඉලෙක්ට්‍රෝන දෙකක් පොඩ අවස්ථාවක්. ඒ නිසා එක් ඉලෙක්ට්‍රෝනයක් උඩින් ගලාගෙන එනවා. ඒ ස්ථායි පූර්ණ ස්ථායි අවස්ථාව ලබා ගැනීම සඳහා එතකොට අවසන් වින්‍යාසය මෙතනදී මේ වර්ණ 4D9 සහ 5S1 වර්ගයක් කලින් අවස්ථාවේදී මේ අවස්ථාවට ලැබුණාට පස්සේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම නතර වුණා. මොකද හේතුව D10 සම්පූර්ණ වුණොත් D ඒ අර්ධ පූර්ණ අවස්ථාව සම්පූර්ණ වුණොත් S නැමැති උපශක්ති මට්ටම බෙදීම නිසා පරමාණු අස්ථායි D වලට ලක් වෙන නිසා ඉහත අවස්ථාවේදී අර්ධ පූර්ණ අවස්ථාව එක්ක ලැබීම ඉලෙක්ට්‍රෝන දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ අවශ්‍ය අවස්ථාවක් තමයි තිබ්බේ. මෙන්න මේ මොහොතේ මේ වෙලාවේදී පූර්ණ අවස්ථාවට ලැබීම සඳහා එක් ඉලෙක්ට්‍රෝනයක් පමණයි ගන්න. එම ඉලෙක්ට්‍රෝනය පවත්වා ගැනීමට 5s එකේ ඉලෙක්ට්‍රෝනය සපයනවා. මොකද හේතුව මේ වෙලාවේදී පැලේඩියම් වල 5s උපශක්ති මට්ටම පවත්වා ගැනීමට වඩා ඉතාම ස්ථායීතාවයෙන් වැඩි උච්ච වායු ස්ථායීතාවයට වඩා අඩු වුණත් ස්ථායීතාවයෙන් වැඩි සාපේක්ෂව ස්ථායීතාවයෙන් වැඩි 4D ගේ පූර්ණ ස්ථායී අවස්ථාව පවත්වා ගැනීමට එම ඉලෙක්ට්‍රෝනය ප්‍රදානය කිරීමක් කරනවා. මේ සවසන වශයෙන් පැලේඩියම්ගේ වින්‍යාසය ලැබෙනවා. 5s උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් දෙවැටෙනවා. පැලේඩියම්ගේ වින්‍යාසය ලැබෙනවා 4D 10 5s බිඳුව බවට. මේ තමයි අවසාන වශයෙන් පැලේඩියම්ගේ වින්‍යාස අපි ලියුවොත් 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 4d10 5s බිඳුව. මේ තමයි අවසාන වශයෙන් පැලේඩියම්ගේ වින්‍යාසය. 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 4p6 3d10 4d10 5s බිඳුව. මේ තමයි පැලේඩියම්ගේ වින්‍යාසය. අපි අවසාන වින්‍යාසය පරමාණු ක්‍රමාංක 47ක් වන සිල්වර් වින්‍යාසය පෙන්නන්න හදනවා. ඉතාම සරලයි. ඒක නම් වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඊගා ඉලෙක්ට්‍රෝන දෙන්නේ 5st 4D ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වෙලා තියෙන නිසා. යාගේ වින්‍යාසය එනවා එතකොට 1s2 2s2 2p6 3s2 3p6 3d10යි 4s2යි 4p6යි 4d10යි 5s එකවශයෙන්. මේ තමයි සිල්වර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔයගලන්ට මේ වීඩියෝවේ පහලින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය HK සිට සිල්වර් දක්වා වූ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යම් සටහනක් ඔයගලන්ට දැක්වෙනවා. ඒකෙන් ඔයගලන්ට තවදුරටත් මේක නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ 2022 උසස් පෙළ අදාරන දුවදරුවන්ට ඉතා සරල පාඩමක් කියලා දෙන්න පමණයි. මොකද මේ වෙලාව අපි 2020 සහ 2021 ළමුන්ට යම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී යුතුයි. ඔවුන්ගේ විභාගය ආසන්නව පවතින නිසා සහ යම් සත්‍ය ප්‍රමාණයක් විභාගය සඳහා අපිට ගොඩාක් වැඩ කළ යුතු තිබුණු දවස් කීපයක් අපිට මගහැරී පවතින නිසා ඉතින් මේ වෙලාවේ වඩාත් වැදගත් වීම විදිහට මම සලකන්නේ 2021 ළමුන් සමග සිටීම. ඉතින් ඔයගොල්ලන්ටත් යම්සි දෙයක් ලබා ගැනීම සඳහා තමයි මේ වීඩියෝ එක කරේ. මම බලාපොරොත්තු වෙනවා ඊගාව දවස් කීපෙදී මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලගම් කරගෙන කැටයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දින ආකාරය, ඇනයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දින ආකාරය, ඒ වගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිනකොට අපි පරමාණු වල තියෙන යම් වැදගත්කම් පැහැදිලි කිරීමට සහ ක්වොන්ටම් අංක පරමාණු ඉලෙක්ට්‍රෝන වලට අදාළ ක්වොන්ටම් අංක කුලක දීමේ ක්‍රමයේද පිළිබඳ තවදුරටත් ඔයගලන්ට කියලා දෙන්න. අපි ඒක ඊගාව දවස් කීපෙදී බලමු. ඔයගොල්ලෝ මේනකොට පරමාණු ක්‍රමාංක 47 දක්වා වූ විශේෂ නිර්දේශිත ඔබ්බට මූලධර්ම කීපයක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ව්‍යාප්තව තියෙන ආකාරය ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ මුලින්ම පරමාණු ක්‍රමාංක 47 දක්වා සිල්වර් දක්වා තියෙන ආවර්තාවකට අදාළ මූලධර්මයන් සියල්ලම කටපාඩම් කරගෙන එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉගෙන ආකාරය තර්කානුකූලව ඉගෙන ගන්න කටපාඩම් ක්‍රම වලට ඉගෙන ගන්න යන්න එපා. හේතු සහිතව යම්කිසි රසායනික සිද්ධාන්තයක් වෙන්න හේතුව සමග අධ්‍යයනය කරන්න. මොකද කටපාඩම් කිරීමේ ශෛලියෙන් යම් ගුරුවරු යම් වීඩියෝ කීපයක් මම දැක්ලා දාලා තියෙන එක ළමුන්ට හිත කරයි. කටපාඩම් ස්වරූපයෙන් අපි සයන්ස් ඉගෙන ගන්න බෑ.
යම් කිසි සිද්ධියක් වෙන්න හේතුවක් අවශ්‍ය හේතුඵල ධර්ම අනුව තමයි ඉගෙන ගන්න අවශ්‍ය මේ විද්‍යා විෂය. කඩාවඩම් කිරීමේ ශෛලිය ඉගෙන ගැනීමට පෙළඹෙන්න එපා. එහෙම උගන්වන ගුරුවරුන් ඉන්නවා නම් මම හිතන්නේ මේ කඩාවඩම් කිරීමේ ශෛලිය ඔයගලන්ට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. යම් කිසි සිද්ධියක් සිදුවීමට හේතුව දැනගෙන විද්‍යාව ගැනම මෙතන ඉහාට තියෙන කොටස් මම ඊගාව වීඩියෝ වලදී ඔයගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා.